accounting academy YouTube channel එකට ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය නිර්දේශයට ඇතුළත් ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශය. අපි බලමු මෙම ගිණුම් කරන ප්‍රමිතියේ ආරමුණ කුමක්ද කියලා. මෙම ගිණුම් කරන ප්‍රමිතියේ ආරමුණ තමයි ව්‍යාපාරයක මුදල් ප්‍රවාහයන්. මේ ආයෝජන සහ මූලික ක්‍රියාකාරකම් ලෙස වර්ගීකරණය කරන ලද මුදල් ප්‍රකාශයක් මගින් ව්‍යාපාර ආයතනික මුදල් හා මුදල් සමාන දෑ වල සිදු වෙනස් වීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම තමයි මෙම ගිණුම් කරන ප්‍රමිතියේ ආරමුණ. මෙම ප්‍රමිතියේ ආරමුණ වන්නේ කාල පරිච්ඡේදය තුළ මුදල් ප්‍රවාහයන් මෙහෙයුම් ආයෝජන සහ මූලික ක්‍රියාකාරකම් වශයෙන් වර්ගීකරණය කරන මුදල් ප්‍රවාහ ප්‍රකාශයන් මගින් ආයතනික මුදල් සහ මුදල් වලට සමාන දෑවල ඓතිහාසික වෙනස්කම් පිළිබඳ තොරතුරු සැපීමේ අවශ්‍යතාවය ඉදිරිපත් කිරීමයි. ව්‍යාපාරික මූලික ප්‍රකාශන භාවිතා කරන්නන්ට ව්‍යාපාර ආයතනික මුදල් සහ මුදල් වලට සමාන දෑ උත්පාදනය කිරීමට ඇති හැකියාව සහ ආයතනයට මුදල් ප්‍රවාහයන් උපයෝගී කර ගැනීමේ අවශ්‍යතාව තක්සේරු කිරීමට පදනමක් ලබා දීම සඳහා ආයතන මුදල් ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු ප්‍රයෝජනවත් වේ. එතකොට ඊළඟට අපි බලමු මෙම ගිණුම් කරන ප්‍රමිතිය අදාළ වෙන්නේ කුමන ආයතන වලට නැත්නම් කුමන කරුණු සම්බන්ධයෙන්ද කියලා. මෙම ගිණුම් කරන ප්‍රමිතිය සියලුම ආයතන විසින් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීමේදී අනුගමනය කරන්න ඕනේ. නැත්නම් සෑම ආයතනයක් විසින්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරන්න ඕනේ. අපි දන්නවා ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 1 මූලික ප්‍රකාශන ඉදිරිපත් කිරීම අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන්නේ මූලික ප්‍රකාශන වල සංරචකයක්. මූලික ප්‍රකාශන වල අංගයක් විදිහට තමයි අපි සැලකන්නේ. ඒකට අපි දන්නවා මූලික ප්‍රකාශන වල සංරචක කීපයක් තියෙනවා. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ සටහන්, මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සෑම ආයතනයක් විසින්ම මූල්‍ය ප්‍රකාශන වල සංරචකයක් විදිහට පිළියෙල කරන්න ඕනේ. එතකොට මූල්‍ය ප්‍රකාශන වල සංරචකයක් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරන්න ඕනේ. එතකොට අපි බැලුවොත් එහෙම ආයතනයක ව්‍යාපාරයේ ස්වභාවය අනුව ව්‍යාපාරයේ ආදායම් පෙීමේ කටයුත්ත ව්‍යාපාරයට වෙනස් වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ ස්වභාවය එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. සේවා සැපයීමේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. බැංකුවක් වෙන්න පුළුවන්. එතකොට මේ ආයතන වල ප්‍රධාන ආදායම් පෙීමේ කටයුත්ත වෙනස්. එතකොට බැංකුවක නම් ණය දීම තමයි එයාලගේ ප්‍රධාන ආදායම් පෙීමේ මාර්ගය. එතකොට මේ ආයතන වල ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් වුණත් එකින් එකට ආයතනයකට මුදල් හා මුදල් සමාන දෑ අවශ්‍ය වෙන්නේ එක සමාන කාරණා හේතුවෙන්. උදාහරණයක් ගත්තොත් එහෙම ව්‍යාපාරයක වියදම් ගෙවීම සඳහා නැත්නම් ව්යාපාරයේ සේවකින්ට පඩි ගෙවන්න. ඒ වගේම ව්‍යාපාරයේ ආයෝජකයින් කරලා තියෙන ආයෝජනකින්ට ලාභාංශ ගෙවන්න. ව්‍යාපාරයේ මෙහෙයුම් පවත්වාගෙන යන්න. ව්‍යාපාරයේ ණය හිමියන්ට නැත්නම් බැංකු ණය ගෙවන්න. ඒ වගේ අවශ්‍යතාවලට තමයි ආයතනයකට මුදල් අවශ්‍ය වෙන්නේ. මුදල් ප්‍රවාහ මගින් සපෙන තොරතුරු වල ප්‍රයෝජනවත්භාවය. ව්‍යාපාර ආයතනික මුදල් ප්‍රවාහ ප්‍රකාශන අනිකුත් මූල්‍ය ප්‍රකාශනයන් සමග ගත් විට ලැබෙන දත්ත එනම් මුදල් ප්‍රවාහ දත්ත පහත පරිදි ප්‍රයෝජනවත් වේ. මූල්‍ය විග්‍රහයන් කිරීමට උපකාරී වේ. එතකොට අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ගත්තාම අපිට මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සුද්ධවත්කම් වල සිදු වෙනස්කම් ඇගීමට මූල්‍ය ව්‍යුහය පිළිබඳ ඇගීමක් කිරීමට දවිශීලතාවයන් උන්මත්භාවය පිළිබඳ අදහසක් ලබා ගැනීමට අපි ගත්තොත් මෙතන මූල්‍ය ව්‍යුහය කියලා කියන්නේ ව්‍යාපාරයක වගකීම් පැත්ත. එතකොට අපි දන්නවා වගකීම් පැත්ත ගත්තොත් එහෙම හිමිකම් හා වගකීම් පැත්ත ගත්තොත් එහෙම ඒකේ තියෙනවා හිමිකම කියන්නේ අපි සාමාන්‍ය කොටස් පාග්දනය සංචිතයි. ඊළඟට අපි වගකීම් පැත්ත නම් ගත්තනම් තියෙන ජංගම නොවන වගකීම්. ඒ කියන්නේ දිගු කාලින බැංකු ණය වගේ දේවල්. ඊට පස්සේ ජංගම වගකීම්.
එතකොට අපි මේ දිගු කාලීන හිමිකම් පාග්ධනයයි දිගු කාලීන ණය පාග්ධනයයි කෙටි කාලීන ණය කෙටි කාලීන වගකීම් කියන්නේ ජංගම වගකීම් කියන මේ තුනේ එකතුව තමයි අපි කියන්නේ මූල්‍ය ව්‍යුහය කියලා. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ව්‍යාපාරයක වත්කම් කොහොමද මූල්‍යණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක අපි ශේෂ පත්‍රය ගත්තොත් වගකීම් පැත්ත තමයි අපි මූල්‍ය ව්‍යුහය විදිහට සලකන්නේ. එතකොට තවත් ව්‍යාපාරවල තියෙනවා අපි පාග්ධන ව්‍යුහය කියලා එකක්. පාග්ධන ව්‍යුහය කියලා කියන්නේ ව්‍යාපාරයක දිගු කාලින පාග්ධනය කොහොමද ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ දිගු කාලින පාග්ධනය කියලා කියන්නේ සාමාන්‍ය කොටස් පාග්ධනය සහ සංචිතයි ඊට පස්සේ දිගු කාලින ණය පාග්ධනය. ඒ කියන්නේ දිගු කාලින බැංකු ණය වර්ණීය කොටස් වැනි. එතකොට පාග්ධන ව්‍යුහය කියලා කියන්නේ දිගු කාලින පාග්ධනයේ සෑදිලා තියෙන ආකාරය. එතකොට ද්‍රවශීලතාවය අපි සාමාන්‍ය ද්‍රවශීලතාවය කියලා කියන්නේ ව්‍යාපාරයකට කෙටි කාලින වගකීම් ගෙවීමට තියෙන හැකියාව. දැන් ව්‍යාපාරයක අපි දන්නවා මේ කාරක පාග්ධනය වන්නේ ජංගම වත්කම් අඩු කිරීම ජංගම වගකීම්. එතකොට ජංගම වගකීම් පියවා දමන්න ප්‍රමාණවත් ජංගම වත්කම් ප්‍රමාණයක් තියෙනවා නම් අපි ද්‍රවශීලතාවය තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මුදල් ප්‍රවාහයන් වල ප්‍රමාණය හා ඒවායේ කාල පරිච්ඡේදයන් පිළිබඳව බලපෑමක් කිරීමට ව්‍යාපාරිකට තිබෙන හැකියාව ඇගීමට උපකාරී වේ. ව්‍යාපාරයකට මුදල් හා මුදල් වලට සමාන දෑ ජනනය කර ගැනීමට තිබෙන හැකියාව ඇගීමට ප්‍රයෝජනවත් වේ. කියන්නේ ව්‍යාපාරයක මුදල් උත්පාදනය කිරීමේ හැකියාව අපිට ඇගීමක් කරන්නත් වැදගත් වෙනවා. විවිධ ව්‍යාපාර ආයතන වල අනාගත මුදල් ප්‍රවාහයන් වල වර්තමාන අගයන් ආගණනය පිළිබඳව ඇගීම් කිරීමට අවශ්‍ය ආකෘති ගොඩනගා ගැනීමට උපකාරී වේ. දැන් අපි දන්නවා අපි ව්‍යාපාරයක් අගයනකොට අපි ව්‍යාපාරයේ අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කරනවා. වට්ටම් කරලා අපි වර්තමාන අගය තමයි අපි ව්‍යාපාරේ වටිනාකම නැත්නම් ව්‍යාපාරයේ අගය විදිහට සලකන්නේ. ඒතකොට ව්යාපාරයකින් අපිට ලැබෙන අනාගත මුදල් ප්‍රවාහ අපි පුරෝගතනය කරන අනාගත මුදල් ප්‍රවාහ යම් වට්ටම් අනුපාතයකින් අපි වට්ටම් කරාම අපිට පුළුවන් වර්තමාන අගය හොයාගන්න. වර්තමාන අගය තමයි ව්‍යාපාරයේ වටිනාකම විදිහට අපි සලකන්නේ. සමාන ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළව ව්‍යාපාර ආයතන විසින් අනුගමනය කරන විවිධ ගණකාධිකරණ විධිවල බලපෑම් ඉවත් කිරීම තුළින් ව්‍යාපාරික වර්තමාන හා මෙහෙයුම් ක්‍රියාකාරීත්වයේ සංසන්දනාත්මක භාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වේ. අපි දන්නවා ව්‍යාපාර ආයතන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී විවිධ ගිණුම් කරන ප්‍රතිපත්ති භාවිතා කරනවා. නමුත් අපි මුදල් ප්‍රකාශය හදන්නේ මුදල් පදනමට. එතකොට ව්‍යාපාර ආයතනයක් විසින් භාවිතා කරන විවිධ ගිණුම් කරන ප්‍රතිපත්ති වල බලපෑම අපි මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම තුළින් ඉවත් වෙනවා. එතකොට ඒකින්ද අපිට වඩා ව්‍යාපාරයේ තොරතුරු ව්‍යාපාරයේ මුදල් ප්‍රකාශයේ අනිකුත් ව්‍යාපාර සමග අපිට සංසන්දනය කරන්න තියෙන හැකියාව සංසන්දනාත්මක භාවය ඉහළ යනවා. තවද ඓතිහාසික වශයෙන් ලබාගත් මුදල් ප්‍රවාහ තොරතුරු මගින් අනාගත මුදල් ප්‍රවාහයන් වල ප්‍රමාණය කාල පරිච්ඡේදයන් හා ස්ථාවර භාවය පිළිබඳ නිර්ණායකයන් ලෙස භාවිතා කළ හැකි වීම. අපි දන්නවා අනාගත මුදල් ප්‍රවාහ අපි තක්සේරු කරනකොට අපිට පුළුවන් ඓතිහාසික මුදල් ප්‍රවාහ තොරතුරු භාවිතා කරන්න. ඒවා භාවිතා කරලා අනාගත මුදල් ප්‍රවාහයන් අපිට පුරෝකථනය කරන්න පුළුවන්. අනාගත මුදල් ප්‍රවාහයන්ගේ අතීත තක්සේරු වල නිවැරදිභාවය පරීක්ෂා කිරීමට. ඒ කියන්නේ අපි දැනටමත් අනාගත මුදල් ප්‍රවාහ තක්සේරු කරලා තියෙනවා නම් එතකොට අපිට ඒ තක්සේරු වල අපිට නිවැරදිභාවය පරීක්ෂා කරන්න පුළුවන්. අපි හිතමුකෝ අපි මේ අවුරුද්දට අපි තක්සේරුවක් කරලා තිනවා ගිය අවුරුද්දේ මෙච්චර මුදල් ප්‍රවාහයක් ඇති වෙයි කියලා. එතකොට අපිට අතීතයේ තක්සේරු කරපු එක මේ අවුරුද්දට ආපුවම බලා ගන්න පුළුවන් කොච්චර අපි ඒ තක්සේරු කරපු ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් ළඟා කරගෙන තිනවද කියලා. ලාභදායීතා සුද්ධ මුදල් ප්‍රවාහයන් හා වෙනස් වෙන මිල ගණන් වල බලපෑම අතර ඇති සම්බන්ධතාවය පරීක්ෂා කිරීමට. ළඟට නිර්වචනයන් මේ ගිණුම් කරන ප්‍රමිතියේ යම් පද කරුණු නිර්වචනය කරලා තියෙනවා. මුදල් කියන්නේ අතීත මුදල් හා ජංගම ගිණුම් ශේෂ.
අපි දන්නවා ජංගම ගිණුම් වල පවතින මුදල් අපිට චෙක්පත් නිකුත් කළා චෙක්පත් මගින් නිකුත් කළා ඒවා භාවිතා කරන්න පුළුවන්. එතකොට අපිට යම් යම් ගණතුන් සඳහා ගෙවීම් කරන්න තියෙනවා නම් අපිට චෙක්පත් නිකුත් කළා ඒවා ඒ සඳහා ගෙවීම් කරන්න පුළුවන්. එතකොට අපි මුදල් කියලා කියන්නේ අත ඇති මුදල් සහ ජංගම ගිණුම් ශේෂ ඉල්ලුම් තැන්පතු. එතකොට අපි ඊළඟට දැනගන්න ඕනේ බැංකු අයඩාව. බැංකු අයඩාව කියලා කියන්නේ අපිට ජංගම ගිණුමේ මුදල් නැති වුණත් බැංකුව විසින් යම් වටිනාකමක් දක්වා අපි නිකුත් කරන චෙක්පත් වලට ගෙවනවා. ඒක තමයි අයඩා පාසුකම කියලා කියන්නේ. එතකොට ඒ අයඩා වටිනාකමක් තියෙනවා. ඒ දක්වා අපිට බැංකුව අපි නිකුත් කරන චෙක්පත් වලට ගෙවීම් කරනවා අපේ බැංකු ගිණුමේ මුදල් නැති වුණොත්. එතකොට මේ අයඩා පාසුකමත් අපි සලකන්නේ මුදල් වල කොටසක් විදිහට. ඒ කියන්නේ බැංකු අයඩාවක් තියෙනවා නම් බැංකු අයඩාවක අපි භාවිතා කරලා තියෙන ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒක සලකන්නේ මුදල් වල කොටසක් විදිහට. ඊට පස්සේ මුදල් වලට සමාන දෑ. මුදල් වලට සමාන දෑ කියලා කියන්නේ ඉහළ ද්‍රව්‍යශීලතාවයකින් යුක්ත වටිනාකම අඩුවීමට තියෙන අවදානම ඉතාමත් අඩු ඉහළ ද්‍රව්‍යශීලතාවයක් සහිත කෙටි කාලීන ආයෝජන කෙටි කාලීන සුරුකුම්පත් තමයි අපි කියන්නේ මුදල් වලට සමාන දෑ කියලා. උදාහරණයක් ගත්තොත් භාණ්ඩාගාර බිල්පත්. ඒතර භාණ්ඩාගාර බිල්පත් අපි දන්නවා ඒවා මාස 3ට නිකුත් කරනවා 6ට නිකුත් කරනවා ඊට පස්සේ අවුරුද්දක් නිකුත් කරනවා. නමුත් භාණ්ඩාගාර බිල්පත් වල තියෙන විශේෂ ලක්ෂණය තමයි අපිට ඒක වට්ටම් කරගන්න පුළුවන්. එතකොට දැන් මෙතන අපි කතා කරන්නේ කෙටි කාලින සුරුකුම්පත් නැත්නම් කෙටි කාලින ආයෝජන කියලා මාස 3කින් කල්පෙන්නේ ඒවා. මාස 3ක් හෝ ඊට අඩු. දැන් අපි හිතමුකෝ අපි මාස 3කට වඩා අඩු කාලයකට ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා. එතකොට ඒවත් අපි සලකන්නේ මුදල් වලට සමාන දෑ කියලා. වටිනාකම් වෙනස් වීමේ ප්‍රමාණය අවදානම නොසලකා හැකි තරම් වන කෙටි කාලීන එන ද්‍රව්‍යශීලතාවකින් යුක්ත ස්ථිර මුදල් වටිනාකම බවට පරිවර්තනය කළ හැකි ආයෝජනයන්. මේ කෙටි කාලීන යන්න මාස 3ක වූ ඊට අඩු කාලයක් යන බව සැලකිය යුතු. උදාහරණ භාණ්ඩාගාර බිල්පත්. එතකොට මාස 3 භාණ්ඩාගාර බිල්පත් නම් අපි ඒව සැලකන්න පුළුවන් මුදල් වලට සමාන දෑ විදියට. කෙටි කාලීන ස්ථාවර තැන්පත්. මුදල් පොහයන්. මුදල් වලට සමාන දෑ ව්‍යාපාරය තුළට ගලා ඒ මහා ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමත්. ඊළඟට මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ ව්‍යාපාරික ප්‍රධාන ආදායම පීමේ කටයුත්ත හා සම්බන්ධව පැනනගින මුදල් පහයන්. උදාහරණයක් භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් ගත්තොත් එහෙම භාණ්ඩ විකිණීමෙන් ලැබෙන මුදල්. එතකොට එතන අත්පිට විකුණුම් තියෙන්න පුළුවන් ණයගැතියන්ගෙන් ලැබෙන මුදල්. එතකොට භාණ්ඩ මිලදීගෙන විකුණන ව්‍යාපාරයන් නම් එයාලා මිලදී ගත්ත භාණ්ඩ වලට ගෙවපු මුදල්. එතකොට අත්පිට ගැනීම වෙන්න පුළුවන් ණයිමියන්ට ගෙවපු මුදල් වෙන්න පුළුවන්. ඊට අමතරව ගෙවන වියදම්, විදුලි බිල, දුරකථන බිල ඒ වගේ දේවලුත් අපි සලකන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ. ව්‍යාපාරික ප්‍රධාන ආදායම් පීමේ කටයුතු සහ ආයෝජන හෝ මූලික ක්‍රියාකාරකම් නොවන අනිකුත් ක්‍රියාකාරකම්. විකුණුම් හා වෙනත් මෙහෙයුම් ආදායම්, සැපයුම් කල්වන්ට ගෙවීම, මෙහෙයුම් වියදම් ගෙවීම යන ආදී. මෙතක මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් පැන නගින මුදල් පහය හඳුනා ගැනීමේදී අපිට ව්‍යාපාරයේ ස්වභාවය අනුව තමයි ඒක වැදගත් හඳුනා ගන්න වෙන්නේ. දැන් උදාහරණයක් භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරික නම් අපිට සලකන්න පුළුවන් භාණ්ඩ විකිණීම, ඊට පස්සේ භාණ්ඩ මිලදී ගැනීම හා අනිකුත් මෙහෙයුම් වියදම් මෙහෙයුම් ක්‍රියාකාරකම් විදියට. නමුත් අපි බැංකුවක් ගත්තොත් එහෙම බැංකුවක ණය ලැබෙන ණය ලැබීම, ඒ කියන්නේ ලබා දීලා තියෙන ණය නැවත බැංකුවට ගෙවන ඒවා සලකන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් විදියට. එතකොට ණය දීම සලකන්න වෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් විදියට. නමුත් අපි සාමාන්‍ය භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් ණය දීමක් කියන්නේ ඒක ඇලගේ ආයෝජන ක්‍රියාකාරකමක්. එතකොට ණය ලැබීම කියන එකත් අපි එතකොට ව්‍යාපාරික යම් කිසි ණයක් ගන්නවා නම් ඒක ඒ මූලික ක්‍රියාකාරකමක් විදියට සලකන්නේ. මෙහෙයුම් ක්‍රියාකාරකම් ව්‍යාපාරික ප්‍රධාන ආදායම් පීමේ කටයුතු සහ ආයෝජන හෝ මූලික ක්‍රියාකාරකම් නොවන අනිකුත් ක්‍රියාකාරකම්. විකුණුම් හා වෙනත් මෙහෙයුම් ආදායම්, සැපයුම් කරුවන්ට ගෙවීම, මෙහෙයුම් වියදම් ගෙවීම යන ආදී. ආයෝජන ක්‍රියාකාරකම්.
මුදල් වලට සමාන දෑ යන්නට ඇතුළත් නොවන අනිකුත් ආයෝජන සහ දිගුකරන ස්වරූපයේ වත්කම් මිලට ගැනීම ඒවා විකිණීම අදාළ වන ක්‍රියාකාරකම්. ඒකට ආයෝජන ක්‍රියාකාරකම් කියලා කියන්නේ අපි දිගු කාලීන ආයෝජන සහ දිගු කාලීන වත්කම් අත්පත් කර ගැනීම සහ ඒවා විකිණීමෙන් ලැබෙන අත්පත් කර ගැනීමට ගෙවන මුදල් සහ ඒවා විකිණීමෙන් ලැබෙන මුදල්. අනික තමයි මුදල් වලට සමාන දෑ යන්නට ඇතුළත් නොවන අනිකුත් ආයෝජන. ඒ කියන්නේ අපි කිව්වේ දිගු කාලීන ආයෝජන වගේ දේවල් කොටස් විලඳ පොලේ කරන ආයෝජන. ඊටසේ දිගු වර්ණීය කොටස් වල කරන ආයෝජන. ඒ වගේ දේවල් අපි සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකම් විදියට. ආයෝජන විකුණුම් දේපල පිළියෙත මිලට ගැනීම හා විකිණීම ආයෝජන ආදායම යනාදී මූලික ක්‍රියාකාරකම්. මූලික ක්‍රියාකාරකම් කියලා කියන්නේ මෙතනදී අපි කියන්නේ ව්‍යාපාරයක. ව්‍යාපාරයේ හිමිකම හා ණය ගැනීම වල ප්‍රමාණය හා සංයුතියේ වෙනස් වීම වලට බලපාන්නා වූ ක්‍රියාකාරකම්. එතකොට මම ඔයාලට කිව්වා ව්‍යාපාරයක පාග්ධන ව්‍යුහය කියලා. පාග්ධන ව්‍යුහය කියන්නේ හිමිකම් පාග්ධනයේ දිගු කාලීන ණය පාග්ධනයේ එකතුව. එතකොට මේ හිමිකම් පාග්ධනයේ සහ දිගු කාලීන ණය පාග්ධනයේ වෙනස් වීමට බලපාන ක්‍රියාකාරකම් තමයි අපි කියන්නේ මූලික ක්‍රියාකාරකම් කියලා. උදාහරණයක් ගත්තොත් එimhe සාමාන්‍ය කොටස් නිකුත් කිරීම, වර්ණීය කොටස් නිකුත් කිරීම, වර්ණීය කොටස් නිදාස් කිරීම, දිගු කාලීන ණය ලබා ගැනීම, දිගු කාලීන ණය ආපසු ගෙවීම, ලාභාංශ ගෙවීම. මෙතන ලාභාංශ ගෙවීම කියලා කියන්නේ අපි දැන් කොටස් නිකුත් කරලා තියෙනවා නම් ඒ කොටස් සාමාන්‍ය කොටස් වලට හරි වර්ණීය කොටස් වලට හරි අපි ලාභාංශ ගෙවන්න ඕනේ. ඒවා තමයි අපි මෙතන ලාභාංශ ගෙවීම කියලා සලකන්නේ. ඊට පස්සේ මුදල් පහ ප්‍රකාශය පිළියෙල කිරීමේ ප්‍රයෝජන. එක් ක්‍රියාකාරකම මේ ආයෝජන මූල්‍ය යටතේ ජනනීය වී ඇති හෝ යෙදවී ඇති මුදල් පහෙන් වෙන්වෙන්ව හඳුනා ගැනීම. ව්‍යාපාරික ලාභදායීත්වයේ දවශීලතාවය හා ක්‍රියාකාරී බව පිළිබඳ පුරෝකථනය කිරීම. අපි දන්නවා ලාභදායීත්වයේ දවශීලතාවය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒ කියන්නේ ලාභදායීත්වයේ වැඩි නම් අපි සාමාන්‍යයෙන් කියනවා ලාභදායීත්වයේ අඩුයි කියලා. ඊට පස්සේ දවශීලතාවයේ අඩු නම් අපි කියනවා ලාභදායීත්වයේ වැඩි කියලා. ඒතර මේ අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. අපි ලාභදායීත්වයත් ආරක්ෂා කරගන්න ඕනේ. දවශීලතාවයත් ආරක්ෂා කරගන්න ඕනේ. අපි දවශීලතාවය ආරක්ෂා කරන්න කියලා අපි වැඩිපුර ජංගම වත්කම් තියාගත්තොත් ඒක ව්‍යාපාරයේ ලාභදායීත්වයට බලපාන්න පුළුවන්. ඊට පස්සේ ලාභාංශ ගෙවීම, දිගු කාලීන ණය ගෙවීම, ව්‍යාපාරයේ පුළුල් කිරීම ආදී කාර්යයන් සඳහා ප්‍රමාණවත් මුදලක් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලින් ජනිත වී තිබේද යන්න දැන ගැනීම. එතකොට මෙහෙයුම් කටයුතු වලින් ජනනය වන මුදල් ප්‍රවාහය කියන එක ව්‍යාපාරයකට ඉතාම වැදගත් මුදල් ප්‍රවාහය. මොකද මෙහෙයුම් කටයුතු වලින් ප්‍රමාණවත් මුදලක් උත්පාදනය වුණොත් තමයි අපිට ව්‍යාපාරයේ ලාභාංශ ගෙවන්න නැත්නම් අනිකුත් දිගු කාලීන වත්කම් කියන්නේ දේපල පිරියතාව කරන වගේ වත්කම් මිලදී ගන්න පුළුවන් වෙන්නේ. අපි ලබාගෙන තියෙන ණය ගෙවන්න පුළුවන් වෙන්නේ, ලාභාංශ ගෙවන්න පුළුවන් වෙන්නේ. මේ හැමදේම කරන්න වෙන්නේ මෙහෙයුම් කටයුතු වලින් ලැබෙන මුදල් සුද්ධ මුදල් ප්‍රවාහය ප්‍රමාණවත් වුණොත් විතරයි. එහෙම නැතුනොත් ව්‍යාපාරයට දිගු කාලීන ආයෝජන කරන්න බැරි වෙන්න පුළුවන්. බැංකු ණය ලබා ගන්න සිද්ධ වෙයි. නැත්නම් සාමාන්‍ය කොටස් නිකුත් කරන්න සිද්ධ වෙයි. වර්ණීය කොටස් නිකුත් කළා අපිට අවශ්‍ය මුදල් හොයා ගන්න වෙයි. ලාභදායකත්වය හා සුද්ධ මුදල් ප්‍රවාහය අතර සම්බන්ධතාවය දැන ගැනීම. ඊපස්සේ මුදල් හා මුදල් වලට සමානද? බැංකු අයර මුදල් හා මුදල් සමාන දෑවල කොටසක් ලෙස සලකන අතර මුදල් හා මුදල් සමාන දෑවලට අයත් අයිතම් වල සිදුවන වෙනස් වීම මුදල් ප්‍රවාහයන් ලෙස සලකනු ලැබේ. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මුදල් හා මුදල් සමාන දෑවල සිදුවන වෙනස් වීම ඇතුළත් කරන්නේ නැහැ. දැන් අපි හිතමු භාණ්ඩාගාර බිල්පත් ආරම්භක ශේෂයේ අපි හිතමු 1000ක් තිබ්බා කියලා ආරම්භක ශේෂයේ 500ක් තිබ්බා කියමු අවසානයේ එක 800ක් වෙනවා. ඒතර භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම 300කින් වැඩි වෙලා. කියන්නේ භාණ්ඩාගාර බිල්පත් මිලදී කියන තියෙනවා. නමුත් අපි ඒක මුදල් ප්‍රවාහයක් විදියට මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ඇතුළත් කරන්නේ නැහැ.
ඊට මුදල් පහ ප්‍රකාශය ඉදිරිපත් කිරීම. ව්‍යාපාරයක් විසින් එම ව්‍යාපාරයට සුදුසු වන පරිදි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සිදු වූ මුදල් වහයන් මෙහෙයුම් ආයෝජන මූලික ආකාරකම් ලෙස වර්ගීකරණය කර මුදල් පහ ප්‍රකාශය තුළ වර්ගීකරණය කර මුදල් පහ ප්‍රකාශය තුළ ඉදිරිපත් කළ යුතු බව මෙම විභාගයේ නිර්දේශ කර තිබේ. මෙලෙස ක්‍රියාකාරකම් පදනම් කරගෙන මුදල් වහයන් වර්ගීකරණය සිදු කිරීම තුළින් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයට මුදල් හා මුදල් වලට සමාන දෙයක් කෙරෙහි ඇතිවන බලපෑම විග්‍රහ කිරීම සිදු කළ හැකි වේ. අපි ගත්තොත් එහෙම මුදල් එක් ගනුදෙනුවක් මුදල් පහ ප්‍රකාශයේ ක්‍රියාකාරකම් දෙකකදී ඇතුළත් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙම අපි ණය ගෙවීම. ණය ගෙවීමේදී ණය සඳහා ගෙවන පොලිය අපි මෙහෙම ක්‍රියාකාරකම් යටතේ දානවා. එතකොට අපි ගෙවන පාග්ධනයේ කොටස අපි දානවා මූලික ක්‍රියාකාරකම් යටතේ අපි ඇතුළත් කරනවා. එතකොට ගනුදෙනුවක් මුදල් පහ ප්‍රකාශය තුළ ක්‍රියාකාරකම් දෙකක ඇතුළත් වීම හැකියාව තියෙනවා. එයාට මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් කටයුතු තුළින් පැන නගින මුදල් පහ ප්‍රමාණය බාහිර මූල්‍ය සම්පාදන මාර්ග යොදා ගැනීමකින් තොරව ණය ආපසු ගෙවීම, ආයතනයේ මෙහෙයුම් හැකියාව පවත්වා ගැනීම, ලාභාංශ ගෙවීම සහ නව ආයෝජන සිදු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් පහයක් ආයතනයේ මෙහෙයුම් මගින් ජනනය කර ඇති ප්‍රමාණය පිළිබඳ ප්‍රධාන දර්ශකයකි. ඒතර මං කිව්වේ කලින් අර මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් පැන නගින මුදල් පහයේ ව්‍යාපාරය ගොඩාක් වැදගත්. මොකද මෙහෙයුම් වලින් ප්‍රමාණවත් මුදල් පහයක් අපිට උත්පාදනය වුණොත් අපිට බාහිර මූල්‍ය සම්පාදන මාර්ග වලට යන්නේ නැතුව අපිට අනිකුත් කටයුතු කරගන්න පුළුවන්. ඒක ණය ආපසු ගෙවන්න පුළුවන්, ලාභාංශ ගෙවන්න පුළුවන්, ආයෝජන සිදු කරන්න පුළුවන්. ඒතකොට නමුත් අපිට මෙහෙයුම් කටයුතු වලින් පැන නගින මුදල් පහය අපිට ප්‍රමාණවත් නැත්තම් ඍණ වුණොත් අපිට බාහිර මූල්‍ය සම්පාදන මාර්ග වලින් ණය ලබා ගන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරික ප්‍රධාන ආදායම පීමේ ක්‍රියාකාරකම් තුළින් මූලික වශයෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් පැන නගින මුදල් පහය නැති වේ. ඒ අනුව ව්‍යාපාරික සුද්ධ ලාභ වූ අලාභ තීරණය කිරීමට අදාළ වන ගනුදෙනු සහ වෙනස් සිදුවීම් මගින් මෙහෙයුම් මුදල් පහයන් නැති වේ. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ සුද්ධ මුදල් පහය ව්‍යාපාරික ඉතාම වැදගත් මුදල් පහයයි. ඊට පස්සේ බලමු මෙහෙයුම් ක්‍රියාකාරකම් වල මුදල් පහ වලට උදාහරණ. භාණ්ඩ විකිණීමෙන් ලැබෙන මුදල් හා සේවා සපයන්නේ නම් මේ තුලින් ලැබෙන මුදල්, භාණ්ඩ සැපයුම් කරුවට ගෙවන මුදල්, සේවකින්ට ගෙවන මුදල්, වැටුප් වේතන, පුරස්කාර ගාස්තු කොමිසා වෙනත් ආදායම් ලැබේ. පුරස්කාර කියලා කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. යම් පාර්ශවයකට පැවරීම භාවිතා කිරීමට ලබා දීම නිසා එම පාර්ශවය විසින් ව්‍යාපාරයට ගෙවන ගාස්තුවක්. උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ අපිට ඉඩමක තියෙනවා කළු ගලක්. එතකොට අපි මේ කළු ගලෙන් කළු ගල් කැඩීම සඳහා කිසියම් පුද්ගලයෙකුට අපි ලබා දෙනවා. එතකොට මේ පුද්ගලයා ඒ කළු ගල් කඩන ටොන් ප්‍රමාණය අනුව ව්‍යාපාරයට ගෙවනවා. ඒවා පුරස්කාර විදිහට තමයි අපි සලකන්නේ. ආදායම් බදු ගෙවීම. එතකොට ආදායම් බදු ගෙවීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. සමහරක් ආදායම් බදු තියෙන්න පුළුවන් ආයෝජන ක්‍රියාකාරකම් වලටයි මූලික ක්‍රියාකාරකම් වලටයි සම්බන්ධ ඒවා. එතකොට අපි ආයෝජන හා මූලික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බද්දක් නම් අපිට ඒක මෙහෙම ක්‍රියාකාරකම් යටතේ දාන්න බෑ. ඒ අදාළ ක්‍රියාකාරකම් යටතේ තමයි දාන්න වෙන්නේ. නමුත් අනිකුත් බදු අපිට පුළුවන් මෙහෙම ක්‍රියාකාරකම් යටතේ දාන්න. දැන් උදාහරණයක් අපි හිතමු අපිට ආයෝජන ආදායම ලැබෙනවා. ඒ ආයෝජන ආදායම බද්දකට යටත්. එතකොට ඒ ගෙවන බද්ද අපිට දාන්න වෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. ඊළඟට මෙහෙම වියදම් ගෙවීම, විදුලිය දුරකථන, නැවත විකිණීමේ අදහසින් සුරකුම්පත් මිලදී ගැනීම සහ එසේ මිලදී ගත් සුරකුම්පත් විකිණීමෙන් ලද මුදල්. එතකොට ව්‍යාපාරය නැවත විකුණන පරමාර්ථයෙන් කොටස් සුරකුම්පත් මිලදී ගන්නවා නැත්නම් ආයෝජනය කරනවා නම් ඒ ආයෝජන මිලදී ගැනීම සහ ඒවා විකිණීමෙන් ලැබෙන මුදල්. උදාහරණයක් අපි හිතමු කොටස් වලින් පොලේ අපි ආයෝජනය කරනවා. ආයෝජනය කරන්නේ අපි නැවත විකිණීමේ පරමාර්ථයෙන්. එතකොට මේ මිලදී ගැනීම ගෙවන මුදලුයි ඒ කොටස් විකුණලා ලැබෙන මුදලුයි අපිට
මෙහෙම ක්‍රියාකාරකම් යටතේ දාන්න පුළුවන්. නමුත් අපි දිගු කාලිනව ආයෝජන සිදු කරනවා නම් ඒ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයකින් තොරව අපි හිතමු කොටස් වෙළඳ පොලේ අපි ආයෝජනය කරනවා නැවත විකුණන්නේ හිතාගන්න නෙමෙයි ලාභාංශ ලබා ගන්න. ඒකට ඒව අපිට දාන්න පුළුවන් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. මෙහෙම ක්‍රියාකාරකම් නෙමෙයි. මෙලෙස මෙහෙම ක්‍රියාකාරකම් තුල නියැලීමෙන් ජනනය කරන ලද සුද්ධ මුදල් ප්‍රවාහය කරා ප්‍රවේශ වීම ක්‍රම දෙකකට අනුව සිදු කළ හැකිය. ඍජුකමය කියන්නේ ඊටමත් පහසු ක්‍රමයක්. එතකොට මේ ඍජුකමය භාවිතා කරන්න කියලා තමයි මෙම ගිණුම් කරන ප්‍රමිතිය උනන්දු කරන්නේ. මෙම ක්‍රමයේදී සිදුවන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල නියැලීමෙන් සිදු වූ ඍජු මුදල් ප්‍රවාහයන් හඳුනා ගැනීමයි. එනම් පහත ආකාරයෙන් මෙහෙයුම් ක්‍රියාවෙන් ව්‍යාපාරයට සිදු වූ මුදල් ප්‍රවාහයේ ඍජු ලෙස හඳුනා ගැනීමයි. අපි දන්නවා මෙහෙයුම් අපි මෙතනදී අපි ගත්තේ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක්. අනුව තමයි අපි මේක ගොඩනගලා තියෙන්නේ. අත්පිට විකුණුම් අපි ගන්නවා. ඊට පස්සේ ණයගැතයන්ගෙන් ලැබී. ඊට පස්සේ අඩු කරනවා අත්පිට ගැනුම් සඳහා ගෙවන මුදල්. ඊට පස්සේ ණයමියන්ට ගෙවීම. ඊට පස්සේ සේවකින්ට ගෙවීම මුදල් පඩි නඩි. ඊළඟට සේවකින්ට ගෙවන වෙනත් දීමනා ඒවා. වියදම් ගෙවීම. ඒකට වියදම් ගෙවීම පරිපාලන වියදම් වෙන්න පුළුවන්. බෙදාහැරීමේ වියදම් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ඔයාගත හැකි. අපිට ඊට පස්සේ අඩු කරනවා ගෙවූ පොලි ගෙවූ ආදායම් බදු. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද සුද්ධ මුදල් ප්‍රවාහය. එතකොට මෙතන පොලි ගෙවීම අපි පොලි ගෙවීම අඩු කරනවා. නමුත් පොලි ගෙවීම අපිට පුළුවන් මූල්‍ය ක්‍රියාකාරකමක් යටතේ දාන්න. මොකද අපි පොලි ගෙවන්නේ ලබාගත් ණය සඳහා. ඊට පස්සේ වක්‍රකමේදී අපි කරන්නේ ව්‍යාපාරයේ බදු පෙළ සුද්ධ ලාභයේ වූ අලාභයේ සැලකිල්ලටගෙන අවශ්‍ය ගැළපීම් කරනවා. අවශ්‍ය ගැළපීම් කළා කියන්නේ ලාභයයි මුදල් ප්‍රවාහය අතර වෙනසකට හේතු වන ගැළපීම්. දැන් උදාහරණයක් ගත්තොත් මුදල් නොවන දේවල් තියෙන්න පුළුවන්. දැන් ෂෙයා කියන එක මුදල් නොවන දෙයක්. ඊට පස්සේ වත්කම් විකිණීමේ ලාභ තියෙන්න පුළුවන්. ඊට පස්සේ විදේශ විනිමය පරිවර්තන ලාභ තියෙන්න පුළුවන්. නේද? වත්කම් විකිණීමේ ලාභ අපි මෙතනදී අපි කියන්නේ සුද්ධ ලාභය හොයද්දී එකතු කරලා තියෙනවා නම් අපි වත්කම් විකිණීමේ ලාභයක් තියෙනවා නම් අඩු කරනවා. ඒ වත්කම් විකිණීමේ ලාභය අඩු කරලා ඒ වත්කම් විකිණීමෙන් ලැබිච්ච මුදල අපි ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දානවා. ඊට පස්සේ විදේශ විනිමය පරිවර්තන ලාභ විදේශ විනිමය පරිවර්තන ලාභ කියලා කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමුකෝ ලංකාවේ තියෙනවා මව් සමාගම. නමුත් පිටරටක තමයි පරිපාලිත සමාගම තියෙන්නේ. ඒතර පරිපාලිත සමාගම කියලා කියන්නේ යම් සමාගමක ඡන්ද බල හිමි සාමාන්‍ය කොටස් වලින් 50%කට වඩා වැඩි හිමිකමක් තියෙන සමාගම තමයි අපි මව් සමාගම කියලා කියන්නේ. එතකොට මව් සමාගම ලංකාවේ තියෙනවා නම් පරිපාලිත සමාගම පිටරට තියෙනවා නම් මව් සමාගම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. එතකොට මව් සමාගමට ලංකාවේ රුපියල් වලින් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන හදන්න වෙනවා. එතකොට ලංකාවේ සමාගමට පිටරට තියෙන පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන රුපියල් වලට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම පරිවර්තනය කළා තමයි අපි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන හදන්නේ. එතකොට පිටරට සමාගම කියන්නේ පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන රුපියල් වලට කන්වර්ට් කරද්දී අපි යොදාගන්නේ විනිමය අනුපාතය. එතකොට විනිමය අනුපාත යොදා ගැනීමේදී අපිට විදේශ විනිමය පරිවර්තන ලාභ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෝජන හෝ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ආදායම් සහ වියදම්. ඒතකොට සමහරක් ලාභය ගන්නේ කරද්දී ඇතුළත් කරලා තියෙන්න පුළුවන් ආයෝජන ක්‍රියාකාරකම් හෝ මෙතන මූල්‍ය ක්‍රියාකාරකම් වෙන්න ඕනේ. මේ නෙමෙයි මූල්‍ය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ආදායම් සහ වියදම්. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ අපිට ලාභාංශ ලැබෙනවා. ලාභාංශ ලැබෙනවා කියන එක අපි ලාභය ගන්නේ කරද්දී වර්ෂීය බදු පෙළ සුද්ධ ලාභය ගන්නේ කරද්දී ඒක අපි එකතු කරලා තියෙනවා. නමුත් මෙතනදී අපි කරන්නේ ඒක අඩු කළා ඒ ලැබිච්ච ආදායමේ මුදලින් ලැබිච්ච ප්‍රමාණය අපි
ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දානවා. මොකද අපි හදන්නේ උපචිත සංකල්පයට. එතකොට ආයෝජන ආදායම් කියලා අපේ ලාභය ගන්න කරද්දී ඇතුළත් වෙලා තිබ්බට අපි මුදල් පහ ප්‍රකාශයට ගන්නේ මුදලින් ලැබිච්ච ආයෝජන ආදායම පමණයි. ඊළඟට උපචිත සංකල්පය සඳහා ගැළපීම් වැඩි. එතකොට අපි දන්නවා උපචිත සංකල්පය අනුව වියදමක් නම් වර්ෂයේදී ගෙව්වා හෝ නොගෙව්වා අපි ඒක කාල පරිච්ඡේදයේ වියදමක් විදිහට හඳුනා ගන්නවා. නමුත් අපි හඳුනාගත්තට වියදමක් විදිහට මේ කියන්නේ ගෙවිය යුතු වියදම් අපි හඳුනාගත්තට ඒක මුදලින් ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු ලාභය ගන්න කරද්දී ඒ උපචිත වියදමත් එකතු වෙලා තමයි වියදම් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඒක ලාභයට එකතු කරන්න ඕනේ. උපචිත වියදම් තියෙනවා නම් අපි ඒව ලාභයට එකතු කරලා මුදලින් ගෙවුව ප්‍රමාණය විතරක් අපි ගලපන්න ඕනේ. ඒ කියන්නේ අපි උපචිත වියදම් තියෙනවා නම් අපි ඒව මොකද වෙන්නේ? ලාභයට එකතු කරන්න ඕනේ. ඉදිරියට කළ වියදනුත් එහෙම තමයි. ඉදිරියට කළ වියදම් වලදී අපි මුදලින් ගෙව්වට නමුත් ලාභය ගන්න කරද්දී අපි ඒක අඩු කරන්නේ නැහැ. නේද? නමුත් මුදල් ප්‍රකාශයේ මුදලින් ගෙවපු හින්දා මුදල් අඩු වෙනවා. නමුත් ලාභය වැඩි. එන ඒකත් අපි ලාභේ අඩු කරන්න ඕනේ. ඊට පස්සේ අපි එහෙම මුදල් නොවන දේවල් ගලපලා ඊට පස්සේ ආයෝජන මූලික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ආදායම් වියදම් ගලපන්න ඕනේ. මොකද ඒවා මේ ක්‍රියාකාරකම් වලට අපිට ගන්න බෑ. ඒවා එතනින් අයින් කළා ඒ ආදායම වියදම අපි ගලපලා මුදලින් ලැබිච්ච ආදායම හා මුදලින් ගෙවුව වියදම් පමණක් හොයලා අපි ඒක ආයෝජන මූලික ක්‍රියාකාරකම් වලට ඇතුළත් කරනවා. ඊට පස්සේ අපිට ගලපන්න ඕනේ කාරක පාක් ධනයේ වෙනස් වීම. ඊට පස්සේ කාරක පාක් ධනයේ වෙන කියලා කියන්නේ අපි ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර වෙනස තමයි. ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම අපි ඒකට කියනවා කාරක පාක් ධනය. එතකොට අපි ජංගම වත්කම් සහ ජංගම වගකීම් වල වෙනස් වීම තමයි ගලපන්නේ. මෙතන හොඳට මතක තියාගන්න ඕන අපි ජංගම වත්කම් විදියට ගන්නේ තොගයයි ණය ගැතියෝ විතරයි. ජංගම වගකීම් විදියට ගන්න අපි ණය හිමියෝ. එතකොට ජංගම වත්කම් වල වැඩිවීමක් තියෙනවා නම් අපි ඒක අඩු කරන්න ඕනේ. අපි තුමු තොගය වැඩි වෙලා තියෙනවා ගිය අවුරුද්දට වඩා 100කින්. එහෙනම් අපි තොග වැඩිවීම කියලා 100ක් අඩු කරන්න ඕනේ. එතකොට ජංගම වත්කම් වල වැඩිවීම අඩු කරනවා අඩුවීම එකතු කරනවා. එතකොට අපි හිතමු ණය ගැතිව අපි අඩු වෙලා තියෙනවා. ණය ගැතිව අඩු වෙලා තියෙනවා නම් පෙර වර්ෂයට වඩා ඒ අඩු වෙච්ච ප්‍රමාණය අපි එකතු කරන්න ඕනේ. ජංගම වගකීම් වල ඔකේ අනිත් පැත්ත. ජංගම වගකීමක් වැඩි වෙනවා නම් එකතු කරනවා අඩු වෙනවා නම් අඩු කරනවා. ඒ කියන්නේ අහිමියෝ වැඩි වෙලා තියෙනවා නම් අපි එකතු කරනවා අඩු වුණොත් අඩු කරනවා. උපචිත වියදම් ඉදිරියට කළ වියදම් යන ආදී සැලකිලිට නොගන්නේ ඒවා ආදායම් ප්‍රකාශය ඇතුළත් වියදම් වටිනාකමට ගැලපීමෙන් මුදලින් ගෙවූ වටිනාකම පමණ සොයාගෙන අදාළ ක්‍රියාකාරකම් අනුව ඇතුළත් කරන බැවිනි. දැන් උපචිත වියදම් කිව්වහම උපචිත වියදම් තියෙන්න පුළුවන් අපි කියමු ණය පොලිය සම්බන්ධයෙන් උපචිත වියදමක් තියෙනවා. ණය කියන්නේ ගෙවිය යුතු ණය පොලිය තියෙනවා. එතකොට ගෙවිය යුතු ණය පොලියට අදාළ උපචිත වියදම අපි ණය පොලියේ ගෙවූ ණය පොලිය හොයාගන්න භාවිතා කරන්න වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි උපචිත සංකල්පයට හදනකොට ගෙවිය යුතු ණය පොලියත් අපි ලාභය හොයද්දී අඩු කරලා තියෙනවා. ලාභය හොයද්දී අඩු කරලා තියෙනවා. එහෙනම් අපි ඒක එකතු කරන්න ඕනේ. එකතු කළා අපි ඒ මුදලින් ගෙවූ ප්‍රමාණය විතරක් හොයලා ගෙවූ පොලිය විදියට අඩු කරන්න ඕනේ. මොකද ලාභ ගිණුමට ගද්දී උපචිත කොටසත් එකතු කරලානේ ගන්නේ. නමුත් මුදලින් ගෙවන්නේ උපචිත කොටස ගෙවන්නේ නැහැ. ඉතුරු ප්‍රමාණය තමයි ගෙවන්නේ. එතකොට අපි ගෙවූ පොලිය විදියට හොයා ගන්න ඕනේ. ඊළඟට ෂෙයා දන්නවා අපි වියදමක් විදියට අපි ලාභ ගිණුමේ දෙය අඩු කරාට ඒක මුදල් ප්‍රවාහයක් නෙමෙයි.
එතකොට ඒවා අපි ලාභයට එකතු කරන්න ඕනේ. ඊට වත්කම් විකිණීමේ ලාභයක් තියෙනවා නම් අපි ඒක ලාභයට එකතු කරලා තියෙන හින්දා ලාභයෙන් අඩු කරලා ඒ වත්කම් විකිණීමෙන් ලැබිච්ච මුදල හොයලා අපි ඒක ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ආදායම් ප්‍රකාශය තුල ඇතුළත් ආදායම් තියෙනවා. ඇතුළත් ආදායම් උදාහරණ ගත්තොත් පොලි ලාභාංශ වගේ දේවල්. එතන මේ අපි ආදායම් ප්‍රකාශය හදන්නේ උපචිත ආදායම් ප්‍රකාශය හඳුනාගද්දී අපි වර්ෂයට අදාළ කාල පරිච්ඡේදයට අදාළ සම්පූර්ණ ආදායමම හඳුනා ගන්නවා. නමුත් එතන ලැබිය යුතු ආදායම් තියෙන්න පුළුවන්, ඉදිරියට ලද ආදායම් තියෙන්න පුළුවන්. එතකොට ඒවට අපි ගැළපීම් කරලා මුදලින් ලද ආදායම් පමණක් හොයාගෙන අදාළ ක්‍රියාකාරකම යටතේ ඇතුළත් කරන්න ඕනේ. පොලි ලාභාංශ නම් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. මෙහෙම ක්‍රියාකාරකම් වලින් ලද සුද්ධ මුදල් ප්‍රවාහය ඍජුව වක්‍රක්‍රමයේ භාවිතා කරමින් ගණනය කළ හැකිය. එතන මෙතන සරලව සාරාංශයක් අපි බදු පෙර සුද්ධ ලාභය අරගෙන මුලින්ම ගලපන්නේ මුදල් නොවන දේවල්. ඒ කියන්නේ ෂෙයා, වත්කම් විකිණීමේ ලාභ විදේශ විනිමය පරිවර්තන ලාභ වගේ දේවල්. ඊට පස්සේ අපි ගලපනවා උපචිත සංකල්පේ ගලපන්න ඕනේ. ඒ කියන්නේ උපචිත සංකල්පය කියන්නේ අපි ලාභය ගන්නය කරද්දී වියදම් හඳුනාගෙන තියෙන්න පුළුවන් උපචිත පදනමට ගෙවිය යුතු වියදම්. නමුත් ඒවා මුදලින් ගෙවන්නේ නැහැ. ඒකින්ද අපි ලාභයෙන් ඒක අඩු වෙලා තියෙනවා නම් ලාභයට එකතු කරලා මුදලින් ගෙවු ප්‍රමාණය පමණක් අපි අඩු කරන්න ඕනේ. සමහරක් විට ලාභය ගන්න කරද්දී ආයෝජන හා මූලික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ආදායම් වියදම් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ලැබූ ලාභාංශ. ලැබූ ලාභාංශ කියන්නේ අපේ ආයෝජන ක්‍රියාකාරකමක්. නමුත් අපිට ලාභය වද්දින් අපි ඒක එකතු කරලා තියෙන්න පුළුවන්. එතකොට ඒක අපි ආයෝජන ක්‍රියාකාරකම් යටතට දාන්න මුදලින් ලැබිච්ච ආදායම් පමණක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒව ගලපුවා පස්සේ කාරක භාග්ධනයේ වෙනස් වීම ගලපනවා. ඒ කියන්නේ ණය ගැතියෝ ණය හිමියෝ තොගේ වගේ වෙනස් වීම ගලපනවා. ඊට පස්සේ අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ ගෙව් පොලියයි ගෙව් ආදායම් බදු අඩු කරලා මෙහෙම කටයුතු ලද සුද්ධ මුදල් ප්‍රවාහය හොයාගන්න පුළුවන්. මේ තියෙන වක්‍රක්‍රමයේ යටතේ හදන ආකෘතියක්. නමුත් මේකේ තියෙන අයිතම අපිට වෙනස් කරන්න වෙයි. මේ විදිහටම අපිට භාවිතා කරන්න බෑ. සමහර දේවල් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. අපි බදු පෙර සුද්ධ ලාභය ගත්තා. ඊට පස්සේ ගැලපුම් කරන්න පුළුවන් ෂෙයා, වත්කම් විකිණීමේ ලාභ. ඒතර ෂෙයා කියන එක අපි එකතු කරන්න ඕනේ. මොකද ෂෙයා අපි අඩු කරලා තියෙන ඉඳ එකතු කරන්න ඕනේ. වත්කම් විකිණීමේ ලාභයක් තියෙනවා නම් අපි ඒක අඩු කරනවා. ලාභයක් තියෙනවා නම් එකතු කරනවා. විදේශ විනිමයත් ඒ ලාභත් එහෙමයි. ලාභයක් තියෙනවා නම් අඩු කරනවා. ලාභයක් තියෙනවා නම් එකතු කරනවා. ආයෝජන පොලි ආදායම. මෙතන ආයෝජන පොලි ආදායම අපි ගලපනවා. මොකද ආයෝජන පොලි ආදායම කියන එක අපි ලාභයට එකතු කරලා තිබ්බත් අපි අඩු කරනවා. මොකද ඒවා අපේ මෙහෙම ක්‍රියාකාරකම් නෙමෙයි ආයෝජන ක්‍රියාකාරකම්. එතකොට වත්කම් විකිණීමත් අපි සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකමක් යටතේ. එතකොට ඒ වත්කම් විකිණීමෙන් ලද මුදල තමයි අපි ආයෝජන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කරන්නේ. ඊට පස්සේ අපි පොලි වියදමත් අපි ආපහු එකතු කරනවා. මොකද මෙතන පොලි වියදමේ උපචිත වියදමක් තියෙන්න පුළුවන්. නැත්නම් ඉදිරියට කළ වියදමක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒක ගලපන්න ඕනේ. ඉඳ පොලි වියදම එකතු කළා ගෙව් පොලිය පමණක් අපි යටින් අඩු කරනවා. ඊට පස්සේ කාරක පාගතනී වෙනස් වීම වලට පෙර මෙහෙම ලාභය තොගේ වැඩිවීම මං කිව්වා තොගේ වැඩි වෙනකොට ජංගමවත්කමක් වැඩි වෙනකොට අඩු කරනවා, අඩු වෙනකොට එකතු කරනවා. ණය ගැතියෝ වැඩිවීම වැඩි වෙනකොට අඩු කරනවා, අඩු වෙනකොට එකතු කරනවා. ණය හිමියෝ වැඩිවීම නම් එකතු කරනවා, අඩු වීම නම් අඩු කරනවා. ඊට පස්සේ මෙහෙම වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ගෙව් පොලි, ගෙව් ආදායම් බදු අඩු කරලා අපිට මෙහෙම ක්‍රියාකාරකම් වලින් ලද සුද්ධ මුදල් ප්‍රවාහය හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් අනාගතයේ ආදායම මුදල් ප්‍රවාහයන් උත්පාදනය කිරීමේ පරමාර්ථය ඇතිව ව්‍යාපාරික දිගුකාලීන ස්වරූපයේ සම්පත් අත්පත් කර ගැනීම සඳහා කෙරෙන මුදල් ගෙවීම ඒවා නැවත විකිණීමෙන් ලැබෙන මුදල් ප්‍රවාහයන් මෙම ක්‍රියාකාරකම් යටතට ගැනීම. එතකොට ආයෝජන ක්‍රියාකාරකම් ඉතාමත් වැදගත්. මොකද ආයෝජන ක්‍රියාකාරකම් වලින් තමයි ව්‍යාපාරයක අනාගත ආදායම ඉපීමේ හැකියාව තීරණය වෙන්නේ. උදාහරණ දෙනවා දේපල පිරියතා උපකරණ අස්පෘශ්‍යවත්කම් අනිකුත් දික්පානවත්කම් අත්පත් කර ගැනීමට ගෙවූ මුදල්. ආයතන විසින් දේපල පිරියතා උපකරණ ඉදිකිරීම සිදු කරන්නේ නම් එවැනි පාක් ධනමේ ගෙවීම.
දේපල පිළියතා උපකරණ අස්පෘශ්‍ය වත්කම් දිගු කාලීන වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල්. එතකොට මෙතන අස්පෘශ්‍ය වත්කම් කියලා කියන්නේ අපිට ස්පර්ශ කරන්න බැරි භෞතික පැවැත්මක් රහිත වත්කම්. උදාහරණයක් ගත්තොත් එimhe කීර්ති නාමය වගේ දේවල් අපි සලකන්නේ අස්පෘශ්‍ය වත්කම් විදියට. වෙනත් පාර්ශ්වයන්ට දෙනු ලබන අත්තිකාරම් මහා ණය මුදල් ආසා එම අත්තිකාරම් මහා ණය මුදල් ආපසු ලැබී මේ මූල්‍ය ආයතනික නිර්ණම් මෙහෙම ක්‍රියාකාරකම් යටතට ගැනීම. එතකොට අපි ණය දෙනවා නම් කාට හරි ණය දීලා එන්නේ දෙන ණය ප්‍රමාණය ණය මුදල් ඒ වගේ මේ ණය මුදල් ආපසු අපිට ලැබෙනවා නම් ඊට පස්සේ මේ ණය සඳහා පොලියක් ලැබෙනවා නම් ඒ ඔක්කොම අපිට දාන්න පුළුවන් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. වෙනත් ව්‍යාපාරවල හිමිකමේ ණය උපකරණ වල හෝ බද්ධ ව්‍යාපාරවල හිමිකමේ ආයෝජන සඳහා ගෙවීම හා එවැනි නැව ආයෝජන නැවත විකිණීමෙන් ලැබී මුදල් වලට සමාන දෑවලට අයත් හා නැවත විකිණීමේ අරමුණින් මිලදීගත් උපකරණ හැර. එතකොට අපි හිතමුකෝ වෙනත් සමාගමක අපි සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරලා තියෙනවා නම් ඒ කියන්නේ අපි දිගු කාලීනව ආයෝජනය කරලා තියෙනවා නම් ඒ කියන්නේ නැවත විකිණීමේ අරමුණකින් තොරව ඒව සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. නැත්තම් ණය උපකරණ වල කියලා කියන්නේ මෙතන අපි ගත්තොත් එහෙම වර්ණීය කොටස් වගේ දේවල් වල අපි ආයෝජනය කරලා තියෙනවා නම් අපි ඒව නැවත විකිණන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව දිගු කාලීනව ආයෝජනය කරලා තියෙනවා නම් අපි ඒව සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. එතකොට සාමාන්‍ය කොටස් වල මිලදී ගැනීම වගේ දේවල්. ඊට පස්සේ වර්ණීය කොටස් ඊට පස්සේ බැඳුම් කර සාංගමික බැඳුම් කර. ඒතු සාංගමික බැඳුම් කර කියලා කියන්නේ සාමාන්‍ය අවුරුද්දකට වඩා වැඩි කාලයකින් කල්පිරන දේවල්. ඊට පස්සේ සාංගමික බැඳුම් කර සාංගමික නායකර වගේ දේවල් වල කරන ආයෝජනත් අපි සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. බද්ධ ව්‍යාපාරවල හිමිකමේ ආයෝජනය සඳහා බද්ධ ව්‍යාපාරවල හිමිකමේ ආයෝජන සඳහා ගෙවීම හා එවැනි ආයෝජන නැවත විකිණීමෙන් ලැබී. ඒතර බද්ධ ව්‍යාපාරයක් කියලා කියන්නේ ව්‍යාපාර ආයතන දෙකක් එකතු වෙලා පටන් ගන්න ව්‍යාපාරයක්. එතකොට ව්‍යාපාරයක් බද්ධ ව්‍යාපාරවල ආයෝජනය කරලා තිනවනම් ඒවා අපි සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. නැත්නම් එවැනි ආයෝජන විකිණීමෙන් ලැබෙන මුදල්. ආයෝජන ආදායම් ලැබූ පොලි ලැබූ ලාභාංශ. එතකොට අපි කොහේ හරි කොටස් මිලදීගෙන තියෙනවා නම් අපිට ලාභාංශ හම්බෙන්න පුළුවන්. එතකොට අපි වෙනත් පාර්ශ්වයකට ණයක් දීලා තියෙනවා නම් ඒ සඳහා ලැබෙන පොලි. මූල්‍ය ක්‍රියාකාරකම් ව්‍යාපාරයට අවශ්‍ය වන්නා වූ මූල්‍ය ජනනය කිරීම ඒවා අවශ්‍ය අවස්ථාවන් වලදී නැවත පියවීමට ඊට අදාළ අනිකුත් ක්‍රියාකාරකම් මේ යටතට ගැනේ. මූලික ආකාරකම් වලින් පැන නගින මුදල් පහයන් වෙන වෙනම ඉලදරව් කිරීම වැදගත් වන්නේ ඒ පාග්ධානයේ සපයන්නන්ට අනාගත මුදල් පහයන් මත හිමිකම් පුරෝකථනය කිරීමට ප්‍රයෝජනවත් වන හේිනි. එතකොට මූලික ආකාරකම් කියලා කියන්නේ ව්‍යාපාරේ දිගු කාලීන මූල්‍ය සම්පාදන මාර්ග යොදා ගැනීම තමයි අපි කියන්නේ මූලික ආකාරකම්. ඒ කියන්නේ අපි ගත්තොත් කොටස් නිකුත් කිරීම, සාමාන්‍ය කොටස් නිකුත් කිරීම, නායකර නිකුත් කිරීම, ඊට පස්සේ දිගු කාලීන බැංකු ණය ලබා ගැනීම, ඊට පස්සේ වර්ණීය කොටස් නිදහස් කිරීම වගේ දේවල්. ඒවා ඔක්කොම ආයෝජන මූලික ආකාරකම් යටතේ තමයි අයත් වෙන්නේ. කොටස් හෝ එවැනි සුරුකුම්පත් නිකුතුම් මගින් ලැබෙන මුදල් කොටස් නිදහස් කිරීමට ගෙවීම. උදාහරණ වර්ණීය කොටස් නිදහස් කිරීම, නායකර බැඳුම් කර නිකුත් කිරීම, උකසා වෙනත් කෙටි කාලීන හා දිගු කාලීන ණය ලබා ගැනීම හා ඒවා නැවත නිදහස් කිරීම. මූලික කල්බදු වාරික ගෙවීම, ගෙවූ ලාභාංශ. එතකොට මෙතන ලාභාංශ ගෙවීම අපිට පුළුවන් මූලික ආකාරකම් යටතේ දාන්න පුළුවන්, මෙහිම් ක්‍රියාකාරකම් යටතේ දාන්න පුළුවන්. මූලික ආකාරකම් යටතේ ඇතුළත් කරන්න හේතුව තමයි අපිට ලාභාංශ ගෙවන්න වෙන්නේ අපි කොටස් නිකුත් කරොත්, වර්ණීය කොටස් හරි සාමාන්‍ය කොටස් හරි නිකුත් කරොත්. එතකොට සාමාන්‍ය කොටස් නිකුත් කිරීම නැත්නම් වර්ණීය කොටස් නිකුත් කිරීම කියන්නේ අපේ මූලික ආකාරකම. එහෙනම් ඒ සඳහා ගෙවන ලාභාංශ අපිට පුළුවන් මූලික ආකාරකම් යටතට ඇතුළත් කරන්න. ඒ වගේම අපේ ලාභාංශ මෙහිම් ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරන්නේ ව්‍යාපාරයේ ලාභයෙන් ලාභාංශ ගෙවීමට තියෙන හැකියාව
බලා ගන්න. නැත්නම් මෙහෙයුම් වලින් ලාභාංශ ගෙවන්න තියෙන මෙහෙයුම් වලින් උත්පාදනය වෙන මුදල් වලින් ලාභාංශ ගෙවන්න තියෙන හැකියාවල් අපිට taxeru කිරීමට. එතකොට පොලියත් එහෙමයි. අපි පොලිය ගෙවීමත් අපිට පුළුවන් මූලික ආකාරකම් යටතේ ඇතුළත් කරන්න. මොකද පොලිය අපි ගෙවන්නේ දිගු කාලින ණය ලබා ගත්තොත්. ඒකත් අපිට මූලික ආකාරකම් යටතේ ඇතුළත් කරන්න පුළුවන්. නමුත් මෙතනදී අපි පොලිය ඇතුළත් කරනවා මෙහෙයුම් ආකාරකම් යටතේ පොලිය ගෙවීම. ඒට හේතුව තමයි මේ පොලිය ගෙවන්න ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් මෙහෙයුම් වලින් උත්පාදනය වෙනවාද කියලා දැනගන්න. ඒ කියන්නේ මෙහෙයුම් වලින් උත්පාදනය වෙන මුදල් වලින් පොලිය ගෙවීමට ව්‍යාපාරයට තියෙන හැකියාව. يعني පොලිය අපිට ගෙවන්න හැකිද කියන එක. ව්‍යාපාරයෙන් මෙහෙයුම් වලින් ජනනය වෙන මුදල් වලින්. ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7 තුලින් සමහරක් වැදගත් ගිණුම් කරන ආයතනයන්ට අදාළ මුදල් ප්‍රවාහයන් මුදල් ප්‍රකාශයේ ඉදිරිපත් කළ යුතු ආකාරය නිර්දේශ කර තිබේ. ඒවා නම් විදේශී විනිමය මුදල් ප්‍රවාහයන් විදේශී විනිමය මගින් සිදුවන ගනුදෙනු ඒ සිදු වූ දිනේ පැවති විනිමය අනුපාතයන් සැලකිල්ලටගෙන දේශීය මුදලට පරිවර්තනය කොට මුදල් ප්‍රවාහයක් ලෙස හඳුනාගත යුතුය. ඒ කියන්නේ අපි විදේශී විනිමය මගින් කරන ගනුදෙනු ඒ ගනුදෙනු සිද්ධ වෙච්ච දිනට පැවති විනිමය අනුපාතය සැලකිල්ලටගෙන පරිවර්තනය කරන්න ඕන. විදේශ පරිපාලක සමාගම මුදල් ප්‍රවාහයන් එම මුදල් ප්‍රවාහයන් ඇති වූ දුනියේ පැවති විනිමය අනුපාතයන් සැලකිල්ලටගෙන දේශීය මුදලට පරිවර්තනය කරනු ලැබේ. එතකොට අපි හිතමුකෝ පිටරට අපේ පරිපාලක සමාගමක් තියෙනවා නම් ඒ සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි පරිවර්තනය කරද්දී ඒ මුදල් ප්‍රවාහයන් ඇති වූ දින පැවති විනිමය අනුපාතය යොදාගෙන තමයි දේශීය මුදලට පරිවර්තනය කරන්න වෙන්නේ. නමුත් විදේශී විනිමය අනුපාත වෙනස් වීම හේතු මත හඳුනා ගන්නා විදේශී විනිමය පරිවර්තන වූ ලාභ අලාභ මුදල්මය නොවන ප්‍රවාහයක් නිසා මුදල් ප්‍රවාහය සැකසීමේදී සැලකිල්ලට නොගත යුතුය. කියන විදේශී විනිමය ලාභ අලාභ තියෙනවා නම් අපි ඒවා මුදල් නොවන ප්‍රවාහයක් නිසා මුදල් ප්‍රවාහය සැකසීමේදී සැලකිල්ලට නොගත යුතුය. මුදල් සමාන දෑ මත විදේශී විනිමය අනුපාත වෙනස් වීමේ බලපෑම මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වාර්තා කරනු ලැබේ. ඒ කියන්නේ අපි හිතමුකෝ විනිමය අනුපාත වෙනස් වීම නිසා මුදල් සමාන දෑ වෙනස් වෙනවා නම් වටිනාකම වෙනස් වෙනවා නම් අපි ඒව මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ඇතුළත් කරනවා. පොලියා ලාභාංශ ලැබීම මෙන්න ගෙවීමද මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වෙනමම නිරූපණය කළ යුතු අතර යෝග්‍ය පරිදි මෙහිම ආයෝජන හෝ මූලික ආකාරකම් යටතේ වර්ග කිරීම සිදු කළ හැක. එම වර්ග කිරීම ව්‍යාපාරයේ ස්වභාවය අනුව සිදු කිරීමේ හැකියාවක් පවතී. නමුත් එලෙස වර්ග කිරීමෙන් පසු දිගින් දිගටම අදාළ වර්ගීකරණය නොවෙනස්ව ඒකාකාරීව පවත්වා ගත යුතුය. එතකොට ලාභාංශය පොලී කියන ඒවා අපි වර්ගීකරණය කරොත් ඒක අඛණ්ඩව ඒකාකාරීව භාවිතා කරන්න වෙනවා. එතකොට ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපිට ඒවා වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙම අපිට අපි හිතමුකෝ අපි බැංකුවක් නම් අපේ පොලිය කියන්නේ අපි මෙහෙම ක්‍රියාකාරකම පොලිය ලැබීම. ඒක ආයෝජන ක්‍රියාකාරකමක් නෙමෙයි. නමුත් අපි භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් කිසියම් පාර්ශ්වයකට ණයක් දීලා පොලියක් ලැබෙනවා නම් ඒක අපි ආයෝජන ක්‍රියාකාරකම් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම ලාභාංශ. එතකොට අපි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා. ඒ ආයෝජන මත අපිට ලාභාංශ ලැබෙනවා නම් ඒක අපිට පුළුවන් ආයෝජන ක්‍රියාකාරකමක් විදිහට සලකන්න. ඊට පස්සේ පොලී ගෙවීම මම කිව්වා අපිට මෙහෙම ක්‍රියාකාරකම් යටතේ දාන්න පුළුවන් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දාන්න පුළුවන්. ඊට පස්සේ ලාභාංශ ගෙවීමත් එහෙමයි. ලාභාංශ ගෙවීම අපිට මෙහෙම ක්‍රියාකාරකම් යටතේ දාන්න පුළුවන් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දාන්න පුළුවන්. එතකොට අපි මේ විදිහට වර්ගීකරණය කරොත් ඒක නොවෙනස්ව ඒකාකාරීව පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළිවෙල කරද්දී ඒ වර්ගීකරණය ඒ විදිහටම අපි අනාගත කාල පරිච්ඡේද වලටත් භාවිත කරන්න ඕනේ.
පොලිය සම්බන්ධයෙන් සැලකූ කල කාල පරිච්ඡේදයේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී වියදමක් ලෙස හෝ ලංකා ගිණුම් කරන පොමිත අංක 23 ණය ගැනීම පිරිවැය අනුව පාග්ධානිත කළද කාල පරිච්ඡේදයේ ගෙවූ මුළු පොලිය මුදල් ප්‍රකාශය තුළ අනාවරණය කළ යුතුය. එතකොට අපි පොලිය සම්බන්ධයෙන් කාල පරිච්ඡේදයේ ගෙවූ මුළු පොලිය මුදල් ප්‍රකාශය තුළ අනාවරණය කරන්න ඕනේ. එතකොට අපි එහිදී පොලිය පාග්ධානිත කරත් නැත්නම් වේදමක් විදියට ලාභය අලාභ ගිණුමට කපා හැරියත් ඒ සම්බන්ධයෙන් පොලිය ගෙවූ මුළු පොලිය අර මුදල් ප්‍රකාශය තුළ අනාවරණය කරන්න ඕනේ. අපි ලංකා ගිණුම් කරන පොමිත අංක 23 ණය ගැනීම පිරිවැය වෙනම කතා කරනවා. ඊට පස්සේ මූල්‍ය ආයතනයක් ගෙවූ පොලිය ලැබූ පොලිය සහ ලාභාංශ මෙහෙම ක්‍රියාකාරකම් යටතේ වාර්තා කරයි. ලැබූ පොලිය සහ ලාභාංශ. මොකද බැංකුවක ලැබූ පොලිය කියලා කියන්නේ බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත තමයි ණය දෙන එක. එතකොට ණය දීමෙන් ලැබෙන ආදායම තමයි පොලිය කියන්නේ. එතකොට ඒක මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ. එතකොට ලාභාංශ කියන්නේ සාමාන්‍ය බැංකුව ආයෝජනය කරනවා. එතකොට බැංකුවල ආයෝජනය කරලා ලැබෙන කොටස් වෙළඳ පොළ වගේ ආයෝජනය කරලා ලැබෙන මුදල් තියෙනවා නම් ලැබෙන ලාභාංශ තියෙනවා නම් අපි ඒවා මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරනවා. ගෙවූ පොලිය මෙහෙයුම් ක්‍රියාකාරකම් හෝ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කළ හැකිය. ගෙවූ පොලිය මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කිරීමට හේතු වන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් වලින් ණය පොලිය ගෙවීමට ප්‍රමාණවත් මුදල් පවතීද යන්න තීරණය කිරීමයි. ගෙවූ පොලිය මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරන්නේ මූල්‍ය සම්පාදනයේ පිරිවැය නිසාය. ලැබූ පොලිය සහ ලැබූ ලාභාංශ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දැක්වීම වඩා යෝග්‍ය වේ. ඒට හේතුව පොලිය ලැබීමක් හෝ ලාභාංශ ලැබීමක් සිදුවේ නම් ඒ කිසියම් වූ ආයෝජනයක් තුළින් සිදුවන බැවිනි. ලාභාංශ ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කිරීම වඩා යෝග්‍ය වන්නේ ලාභාංශ යන කොටස් නිකුත් කිරීමේ පිරිවැය වන බැවිනි. ඒට විකල්පයක් වශයෙන් ව්‍යාපාරයේ මෙහෙයුම් මුදල් පහ තුළින් ලාභාංශ ගෙවීමේ හැකියාව මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්න තීරණය කිරීමට සහාය වීම සඳහා ලාභාංශ ගෙවීම මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේද ඇතුළත් කළ හැකිය. ඊට පස්සේ ආදායම් බදු මං කිව්වා ආදායම් බදු මූල්‍ය හා ආයෝජන ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් නම් අපි මේ ආයෝජන හෝ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරනවා. නමුත් ඒ ව්‍යාපාරයේ උපයන ආදායම් මත ගෙවන බද්ද අපිට ඇතුළත් කරන්න පුළුවන් මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ. නමුත් ආයෝජනයකට හෝ මූල්‍ය ක්‍රියාකාරකමකට සම්බන්ධ ආදායමක් මත බද්දක් ගෙවනවා නම් අපි ඒ ක්‍රියාකාරකම යටතේ ඇතුළත් කරන්න ඕනේ. අපි බලමු ලංකා ගිණුම් කරන පොමිත අංක 7 අනුව මුදල් ප්‍රකාශනයේ ඉදිරිපත් කළ යුතු ආකාරයන් පහත ආකෘති තුලින් ඉදිරිපත් කළ හැකිය. මෙතන ඍජු ක්‍රමයේ තියෙනවා. අපි මේවා කතා කර අපි දැන් මෙතන ඍජු ක්‍රමයේදී මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන් තියෙනවා. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් අපි දන්නවා දැන් මොනවද කියලා ඒ ටික තියෙනවා. ඊට පස්සේ මූලික ක්‍රියාකාරකම් අපි දන්නවා මොනවද කියලා ඒ ටික තියෙනවා. ඊට පස්සේ අපි ඒ ටික ගැලවුවට පස්සේ අපිට ක්‍රියාකාරකම් තුනේ මුදල් ප්‍රවාහවල එකතුව අපි ගත්තොත් මේකට කියනවා මුදල් හා මුදල් වලට සමාන දෑයේ සිදු සුද්ධ වෙනස. ඒකට අපි එකතු කරන්න ඕන කාල පරිච්ඡේදයේ ආරම්භයේ පැවති ආරම්භයේදී මුදල් හා මුදල් වලට සමාන දෑ. ඒ කියන්නේ මුදල් කිව්වොත් අත්‍යති මුදල් සහ ජංගම ගිණුම් ශේෂ. බැංකුව අයිරාවක් නම් බැංකුව අයිරාවත් අපි මුදල් විදියට තමයි සලකන්නේ. ඊට පස්සේ කෙටි කාලීන ආයෝජන තියෙනවා නම් ඒවත් අපි ආරම්භයේ තියෙන ඒවා වටිනාකම එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි හොයාගන්න පුළුවන් කාල පරිච්ඡේදයේ අවසානයේදී මුදල් හා මුදල් වලට සමානද කොච්චරද කියලා. ඊට පස්සේ වක්‍රකමය එතකොට බදු පිට සුද්ධ ලාභය තියෙනවා ෂෙයා අපි කතා කරපුවා ඇතුළත් කරලා දෙනවා වත්කම් කිනීමේ ලාභ බලා විදේශීමේ ලාභ බලා ආයෝජන පොලිය ආදායම් පොලිය වියදම ඊට පස්සේ අපි කාරක පාග්ධනී වෙනස් වීම ගලපනවා
තොගේ වැඩිවීම අඩුවීම ණය ගැතිව වීම ගැන ඊට පස්සේ මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් පහය කිව් පොලි ගෙව්ව ආදායම් බදු ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ අර ඍජුකමයට තිබ්බ ටිකමයි ඊට පස්සේ මූල්‍ය ක්‍රියාකාරකම් කියන්නේ තර ඍජුකමයට තිබ්බ ඒවමයි එතකොට මේ ඍජුකමයි වක්‍රකමයි කියලා ක්‍රම දෙකක් තියෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ සුද්ධ මුදල් පහය හොයද්දී තමයි අපිට ඍජුකමයේ හෝ වක්‍රකමයේ භාවිතා කරන්න පුළුවන්. ඒ අපිට ගැටලුවේ දෙන තොරතුරු අනුව තමයි අපි භාවිතා කරන ක්‍රමයේ තීරණය කරන්න ඕනේ. අපි බලමු උදාහරණ ඇල්ෆා සමාගමේ 2009 3:31 හා 2020 3:31 අවසන් දින සඳහා පිළියෙල කරන ලද සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හා 2020 3:31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය පහත දැක්වෙන පරිදි වේ. අපිට දීලා තියෙනවා ජංගම නොනවත්කම් දීපල පිළියතාවු ගැන දීලා තියෙනවා ෂෙයා දීලා තියෙනවා. අපිට දැන් දීපල පිළියතාවු ගැන බලපුවම අපිට පේනවා වැඩි වෙලා තියෙනවා කියලා 500කින්. ෂෙයාත් 100කින් වැඩි වෙලා තියෙනවා. ඊට තොගේ ණය ගැතිව ඉදිරියට කළ වියදම් තියෙනවා මුදල් තියෙනවා. ඊට මුලවත්කම් කොටස් පහක් ධනිය බැලුවා කොටස් පහක් ධනිය වැඩි වෙලා තියෙනවා 600කින්. එතකොට අපි දැනගන්න ඕන කොටස් නිකුත් කිරීමක් වෙලා තියෙනවා. රඳවාගත් ලාභය තියෙනවා. ඊට පස්සේ බැංකු ණය. බැංකු ණය මොකද වෙලා තියෙන්නේ? බැංකු ණය අඩු වෙලා තියෙනවා 100කින්. එතකොට බැංකු ණය ආපසු ගෙවලා තියෙනවා 100ක්. ඊට පස්සේ ණයමිය තියෙනවා. බැංකු ණය ජංගම කොටසකුත් තියෙනවා. උපචිත වේදන් තියෙනවා. බදු ප්‍රතිපාදනය තියෙනවා. ගෙවිතු ලාභාංශ තියෙනවා. ඊටසේ ආදායම් ප්‍රකාශය දීලා තියෙනවා විකුණුම් බඩු වල පිළිවැය දලලාභී බෙදාහැරීමේ වේදන් පරිපාලන වෙනත් වේදන් මූල්‍ය වේදන් ණය පොලී කියලා තියෙනවා බදු පෙළ ලාභය බදුපසු ලාභය ලාභාංශ රඳවාගත් ලාභය ඇල්ෆා සමාගමේ 2020 3:31 අවසන් වර්ෂයේ මුදල් ප්‍රකාශය පිළියෙල කරන්න. දැන් අපි මුලින්ම හදමු ඍජුකමයට. ඇල්ෆා සමාගමේ 2020 3:31 අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රකාශය ඍජුකමේ ඊට ගනුදෙනු කොටුවන්ගෙන් ලද මුදල්. දැන් මෙතන අපිට ගනුදෙනු කොටුවන්ගෙන් ලද මුදල් කියන එක අපි දන්නවා කොටස් දෙකයි. එකක් තමයි අත්පිට විකුණුම් සහ ණයගැතියන්ගෙන් ලැබුණු මුදල්. එතකොට අපිට මේකේ අත්පිට විකුණුම් දීලා නැහැ. ණයට විකුණුම් වෙන වෙන දීලා නැහැ. අත්පිට විකුණුම් ණයට විකුණුම් වෙන වෙනම දීලා නැහැ. නමුත් අපිට විකුණුම් දීලා තියෙනවා. එහෙනම් අපිට ඊට අමතරව දීලා තියෙනවා ණයගැතියන්ගේ ආරම්භක ශේෂයයි අවසාන ශේෂයයි. එහෙනම් අපිට පුළුවන් මේ භාණ්ඩ විකිණලා ලැබිච්ච සම්පූර්ණ මුදල හොයාගන්න. ඒ කියන්නේ අත්පිට විකුණුම් සහ ණයගැතියන්ගෙන් ලද මුදල්. එතකොට මේ වගේ අවස්ථාවකදී අපිට ලේසි ණයගැති පාලන ගිණුමක් ගන්න එක. එතකොට ණයගැති පාලන ගිණුමක් ගැහුවාම ඒකේ ණයගැතියන්ගේ ආරම්භක ශේෂය තියෙනවා 320ක්. ඒකට එකතු කරන්න ඕනේ විකුණුම් 4200යි. එතකොට 320යි 4200යි 4520යි 4520න් 370ක් අඩු කරන්න ඕනේ. එතකොට එන්න ඕනේ ණයගැතියන්ගෙන් ලද මුදල් විදියට නැත්නම් විකුණුම් වලින් ලද මුදල් විදියට එන්න ඕනේ. මෙතන 4520න් 4150ක් තමයි ණයගැතියන්ගෙන් ලද මුදල් විදියට එන්න ඕනේ. අපි බලමු අපි ඒක Excel එකකින් මම ඔයාලට පැහැදිලි කරන්න හැදුවා. අපි ඒකට යන් ණයගැතියන්ගේ ආරම්භක ශේෂය 320යි අවසාන විකුණුම් 4200යි ඒක ආරම්භක ශේෂයට එකතු කරන්න ඕනේ අවසාන ශේෂය 370යි. එහෙනම් ඒක අඩු කරන්න ඕනේ. එහෙනම් ගනුදෙනු කොටුවන්ගෙන් ලද මුදල් විදියට අපිට දාන්න පුළුවන් 4150. ණයගැතියන්ගෙන් ලද මුදල් 4150යි. ඒ විදියටම අපිට සැපයුම් කරුවන්ට ගෙවුම් මුදල් හොයා ගන්න ඕනේ. සැපයුම් කරුවන්ට ගෙවුම් මුදල් කියලා කියන්නේ අපි අත්පිට ගැනුම් සහ ණය හිමියන්ට ගෙවීම. මෙතනදී අපිට ගැනුම් අත්පිට ගැනුම් සහ අත්පිට ගැනුම් සහ ණය හිමියන් අපිට ගැනුම් සහ ණයට ගැනුම් විදියට අපිට බෙදලා දීලා නැහැ ගැනුම් කියන එක. කියන්නේ අපිට ගැනුම් කොච්චරද කියලා ඍජුව දීලා නැහැ. නමුත් අපිට විකුණු බඩු වල විකුණුම් පිරිවැය දීලා තියෙනවා. අපි විකුණුම් පිරිවැය හොයන විදිය දන්නවා. නේද? විකුණුම් පිරිවැය හොයනකොට හොයන්නේ අපි ආරම්භක තුගයට
ගැනුම් එකතු කරලා අවසාන තොගේ අඩු කරාම තමයි විකුණුම් පිරිවැය එන්නේ. නම් අපිට ආරම්භක තොගයේ අවසාන තොගයයි ශේෂපත්‍රයෙන් බලා ගන්න පුළුවන්. ආරම්භක තොගයේ 380යි අවසාන තොගයේ 400යි. ඊට පස්සේ විකුණුම් පිරිවැය තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේකෙන් හොයාගන්න ගැනුම් කොච්චරද කියලා. එතකොට මේ ගැනුම් කියන්නේ අත්පිට ගැනුණුයි ණයට ගැනුණුයි දෙකම තමයි අපිට ගැනුම් කියලා හොයාගන්න වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු Excel එකක මම හැදුවා ඒක. අපේ තොගයේ ආරම්භක තොගයේ 380යි. ගැනුම් හොයාගෙන තියෙනවා. අපි බලමු ආරම්භක තොගයේ 380යි. අවසාන තොගයේ 400යි. විකුණු බඩු වල පිරිවැය අපිට දීලා තියෙන උදාහරණේ 2700යි. එහෙනම් විකුණු බඩු වල අපි 2700 මෙතන දානවා. දාලා අපි ආපස්සට යනවා. එතකොට අවසන් තොගයේ 400ක් අඩු කරාම 3100යි. එහෙනම් ආරම්භක තොගයේ 380 නම් ගැනුම් 2720යි. මේ ගැනුම් කියන එකේදීම අත්පිට ගැනුම් සහ ණයට ගැනුම්. නමුත් අපිට ඒක වෙන් කරලා දීලා නැහැ. අපිට ඕනේ මෙතනදී සැපයුම් කරුවන්ට ගෙවූ මුදල් හොයන්න. එහෙනම් අපි සැපයුම් කරුවන්ට ගෙවූ මුදල් හොයනවා නම් අපි එතනත් හදනවා ණහිමි පාලන ගිණුමක්. එතකොට ණහිමි පාලන ගිණුම හදද්දිනුත් අපිට අපි දන්නවා ආරම්භක ණහිමියන්ගේ ශේෂයට ගැනුම් එකතු කරලා අවසාන ශේෂය අඩු කරාම අපිට පුළුවන් සැපයුම් කරුවන්ට ගෙවූ මුදල් හොයාගන්න. එතකොට මෙතනදී අපි ණහිමි පාලන ගිණුමට අත්පිට විකුණුම් සහ අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් දෙකම දානවා. මොකද අපිට ණයට ගැනුම් වෙනම හොයාගන්න බැරි හින්දා. අපි පොඩ්ඩක් බලමු කොහොමද හදලා තියෙන්නේ කියලා. අපි බලමු ශේෂපත්‍රයේ කොච්චරක් ණහිමියෝ ඉන්නවද කියලා. ණහිමියෝ ආරම්භයේ 300ක් තියෙනවා, අවසානයේ 190ක් තියෙනවා. එහෙනම් අපි යන් බලන්න සැපයුම් කරුවන්ට ගෙවූ මුදල් හොයන්න. ආරම්භයේ ණහිමියෝ 300ක් තියෙනවා. එහෙනම් ගැනුම් අපි හොයාගත්ත 2720යි. අවසාන ණහිමියෝ අපි අඩු කරනවා 190ක්. එහෙනම් සැපයුම් කරුවන්ට ගෙවලා තියෙනවා 2830ක්. ඒ කියන්නේ එතන තියෙනවා අත්පිට ගැනුම් සහ ණහිමියන්ට ගෙවූ මුදල් කියලා දෙකම. ඒතර අපි ගියාම මෙතන 2000 අපිට ආවි 2830යි. ඒක අපි දානවා සැපයුම් කරුවන්ට ගෙවූ මුදල් කියලා 2830යි. ඊළඟට තියෙන්නේ වියදම් ගෙවීම. එතකොට වියදම් ගෙවීම දියද්දී අපි බලන්න ඕනේ මොනවද ලාභ ගිණුමේ අපිට දීලා තියෙන වියදම්. බෙදහැරීමේ වියදම් තියෙනවා, පරිපාලන වියදම් තියෙනවා, වෙනත් වියදම් තියෙනවා. මෙතන අපි ණය පොලිය ගන්නෑ. මොකද ණය පොලිය අපි වෙනම අඩු කරනවා ගෙවූ ණය පොලිය කියලා. එතකොට අපි ගැලුවොත් එහෙම බෙදහැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් තියෙනවා. ඒ තුනේ එකතු අපි බැලුවොත් කොච්චරක්ද කියලා. මෙතන බෙදහැරීමේ වියදම් 170යි. හැබැයි අපි මෙතන මතක තියාගන්න ඕනේ ෂේ තියෙනවා. මොකද ෂේ කියන එක වියදමක් විදියට ලාභ ගිණුමට අපි ගන්නවා. නමුත් ඒක මුදලින් ගෙවන වියදමක් නෙමෙයි. එහෙනම් මුදලින් ගෙවපු ගාන හොයද්දී ඕන නම් අපි ඒ ෂේ අඩු කරන්න ඕනේ. දැන් අපි ගියොත් එහෙම උදාහරණේ සමුච්චිත ෂේ ගිය අවුරුද්දේ 400ක් තියලා තිනවා, මේ අවුරුද්දේ 500ක් වෙලා තිනවා. එහෙනම් ෂේ 100ක් වෙලා තියෙනවා මේ අවුරුද්දේ ෂේ. එහෙනම් මෙතන අපි පරිපාලන වියදම් වලින් මම අඩු කරලා තියෙනවා ෂේ 100ක්. يعني පරිපාලන වියදම් 500ක් තිබ්බට ෂේ අඩු කරනවා 100ක්. එහෙනම් අපි මුදලින් ගෙවලා තියෙන්නේ පරිපාලන වියදම් විදිහට ගත්තොත් 400යි. එහෙනම් මුළු වියදම් ගෙවීම 870ක් විදිහට තමයි අපි මෙතනින් අඩු කරන්නේ. වියදම් 870ක් අඩු කරනවා වියදම්. ඊට පස්සේ අපි ඒ ටික අඩු කරාම අපිට හොයාගත හැකි මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය. ඊළඟට අපි අඩු කරනවා ගෙවූ පොලි, ගෙවූ ආදායම් බදු. දැන් මෙතන අපිට ලාභ ගිණුම දීලා තියෙනවා පොලි ගෙවීම, ණය පොලි කියලා 190ක්. හැබැයි අපි ඊට පස්සේ මේ 190 කියන එක උපචිත සංකල්පයටනේ අපි වියදම් හඳුනාගන්නේ.
එතකොට බලන්න ඕනේ මේ 190ට අදාළ උපචිත වියදමක් හරි ඉදිරියට කළ වියදමක් හරි තියෙනවද කියලා. ඒක අපිට බලන්න වෙන්නේ ශේෂපත්‍රයේ ජංගම වත්කම් වලයි වගකීම් වලයි. ජංගම වත්කම් ගත්තොත් ඉදිරියට කළ වියදම් තියෙනවා. ඒ වගේම උපචිත වියදමුත් තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට උපචිත වියදම් සහ ඉදිරියට කළ වියදම් තියෙනවා. නමුත් මෙතන අපිට ණය පොලිය සම්බන්ධයෙන් කිසිම වියදමක් කියලා නැහැ. එහෙනම් මුදලින් ගෙවපු ගාණයි ණය පොලිය මුදලින් ගෙවපු ගාණයි ලාභ ගිණුමට වියදමක් විදිහට හර කරලා තියෙන ප්‍රමාණයයි හරි. ඊට බලමු ආදායම් බදු ගෙවීම. අපි බලමු ලාභ ගිණුමේ බදු කියලා 130ක් අඩු කරලා තියෙනවා. නමුත් අපි ශේෂපත්‍රයේ බැලුවොත් එහෙම උපචිත බදු ප්‍රතිපාදනය නැත්නම් බදු සඳහා වෙන් කිරීමක් තියෙනවා. ගිය අවුරුද්දේ 110යි මේ අවුරුද්දේ 100යි. එහෙනම් අපි ලේසි අපිට මේ සම්බන්ධයෙන් බදු වියදම් ගිණුමක් හැදුවනම් අපි බදු වියදම් ගිණුමක් හදමු. මම ඔයාලා ලේසියට හදලා තියෙනවා. අපි යම් බදු ගිණුමක් හදන්න. ආදායම් බදු ගිණුමක් අපි හැදුවොත් මෙතන ආරම්භක ශේෂයේ 110ක් තියෙනවා. අවසානයේ ශේෂයේ උපචිත වියදම් මින්ද 100ක් තියෙනවා. ඒතකොට උපචිත වියදම් කියන්නේ බැර. ඒතකොට මෙතන ඉදිරියට ගෙනා ශේෂයේ බැර. මෙතනත් ඉදිරිය අපි පහළට ගෙන ගියේ ශේෂය කියලා 100ක් දානවා. ඒතකොට ආදායම් ප්‍රකාශයට අපි හර කරලා තිබ්බා 130ක්. 130ක් හර කරලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මුදලින් ගෙවුව ප්‍රමාණය හොයාගන්න. එතකොට මෙතන ආදායම් ප්‍රකාශය කියලා ආදායම් ප්‍රකාශයට හර කරලා ආදායම් බදු ගිණුමට බැර කරනවා 130යි. එතකොට මෙතන 240යි. එතකොට මුදලින් ගෙවලා තියෙන්නේ ආදායම් බදු 140යි. එතකොට අපි බැලුවොත් මේ ආදායම් බදු ගෙවීම විදිහට 140යි. මෙතන වියදම් ගෙවීම පොඩ්ඩක් අපි ආයෙ බලමු. එතන පොඩි අපිට තව ගැළපිල්ලක් කරන්න තියෙනවා. දැන් මෙතන අපි බැලුවොත් එහෙම වියදම් මුදලින් ගෙවලා තියෙන ප්‍රමාණය අපි හෙව්වා. ෂෙයා අඩු කරාම ෂෙයා පරිපාලන වියදම් 500න් ෂෙයා අඩු කරාම 100ක් 400ක් එනවා. එතකොට මෙතන තියෙන්නේ අපේ ලාභ ගිණුමට ෂෙයා නැතුව හර කරලා තියෙන වියදම්. නමුත් මෙතනදී අපි දැනගන්න ඕනේ උපචිත වියදම් සහ ඉදිරියට කළ වියදම් දීලා තියෙනවා නම් අපි ඒවත් මේ ගිණුමට වියදම් ගිණුමට ගලපන්න ඕනේ. මොකද ලාභ ගිණුමට ගද්දී උපචිත වියදමුත් ගන්නවා. ඉදිරියට කළ වියදම් අපි ගන්නෙ නැහැ. එතකොට ආරම්භික අවසානයේ නැත්නම් ශේෂපත්‍රයේ තියෙනවා නම් උපචිත හා ඉදිරියට කළ වියදම් තියෙනවා නම් අපි ඒවත් ගලපන්න ඕන. අපි වියදම් ගිණුමක් හදමු. අපිට ඉදිරියට කළ වියදම් සහ උපචිත වියදම් දීලා තියෙනවා. පළමු ඉදිරියට කළ වියදම් 30යි 40යි. එහෙනම් ගිණුමේ ආරම්භක හර ශේෂයේ 30යි. ඊට පස්සේ අවසානයේ 40යි. එතකොට උපචිත වියදම් මම EV කියලා දාලා තියෙන්නේ ඉදිරියට කළ වියදම්. UV කියලා දාලා තියෙන්නේ උපචිත වියදම්. උපචිත වියදම් ආරම්භයේ 20යි අවසානයේ 30යි. දානවා. ඊට පස්සේ අපි ආදායම් ප්‍රකාශයට හර කරපු ෂෙයා නැතුව හර කරපු ප්‍රමාණය 870 දානවා. ආදායම් ප්‍රකාශයේ හර වියදම් ගිණුම බැර. ඊට පස්සේ අපි මේ ගිණුම තුලනේ කරාම මුදලින් ගෙවපු ගාණය තියෙනවා 870ක්. ඒ ගාණ තමයි අපි ගන්නෙ වියදම් ගෙවීම කියලා. හරි. එතකොට අපිට ගෙවු පොලි ගෙවු ආදායම් බදු අඩු කරාම මෙහෙම ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය. එතකොට අපි ආයෝජන ක්‍රියාකාරකම් කියලා තියෙන්නේ කිව්වේ මන් දිගු කාලීන ආයෝජන සහ දිගු කාලීන වත්කම් මිලදී ගැනීම සහ විකිණීමෙන් ලැබෙන මුදල්. ඒවා අපිට බලන්න වෙන්නේ ශේෂපත්‍රයේ ජංගම වත්කම්. ජංගම නොවන වත්කම්. දැන් මෙතන බලවහම දීපල පිළියතාව කරන 2000ක් තිබිලා තියෙනවා 2500 වෙලා තියෙනවා. එහෙනම් දීපල පිළියතාව කරන මිලදී අරන් තියෙනවා 500ක්. එතකොට ලාභ ගිණුම බැලුවොත්
වත්කම් විකිණීමේ ලාභයක් අලාභයක් නැහැ. ඒ කියන්නේ ජංගම නොවන වත්කම් විකුණලා නැහැ. ඊට පස්සේ අපි ශේෂපත්‍රයේ ජංගම නොවන වත්කම් විදියට තියෙන දේපල පිළියතා උපකරණ විතරයි. ඊට පස්සේ ජංගම වත්කම්, ඒ කියන්නේ දිගු කාලන ආයෝජනත් නැහැ. එහෙනම් අපිට තියෙන එකම ආයෝජන ක්‍රියාකාරකම තමයි දේපල පිළියතා උපකරණ මිලදී ගැනීම කියලා 500ක් අපි මෙතන මුදල් ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් විදියට අඩු කරන්න ඕනේ. ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය. මූල්‍ය ක්‍රියාකාරකම් කියලා කිව්වේ අපි දිගු කාලින පාග්ධනීය වෙනස් වීමට බලපාන ක්‍රියාකාරකම්. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් වෙන පාග්ධනීය වෙනස් වීමටයි දිගු කාලින ණය පාග්ධනීය වෙනස් වීමටයි බලපාන දේවල්. අපි බලමු ශේෂපත්‍රයෙන් තමයි අපිට ජංගම නොවන වගකීම් තමයි බලන්න ඕනේ. අපි ගත්තොත් එහෙම අපි මුලින්ම බලන්න ඕනේ සාමාන්‍ය කොටස් පාග්ධනීය වෙනස් වෙලා තියෙනවද කියලා. කොටස් පාග්ධනීය 600කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපි ඒක කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල් කියලා දාන්න පුළුවන්. මූලික ක්‍රියාකාරකම් යටතේ 600ක්. ඊළඟට අපිට බලන්න පුළුවන් බැංකු ණය. බැංකු ණය ගෙවීම. අපි බලමු බැංකු ණය වලට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට බැංකු ණය ගත්තොත් එහෙම බැංකු ණය අපි කල්ලා තියෙනවා කොටස් දෙකකට. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. අපි සාමාන්‍ය ජංගම වගකීම් කියලා කියන්නේ ශේෂපත්‍ර දිනයේ සිට අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕන වගකීම්. දැන් එතකොට බැංකු ණයෙත් අපි කඩනවා කොටස් දෙකකට. ජංගම වගකීම් කියලා කියන්නේ ශේෂපත්‍රයේ දිනයේ සිට තව අවුරුද්දකින් ගෙවන්න ඕන කොටස. කියන්නේ අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕන කොටස. ඊට පස්සේ අවුරුද්දට වැඩි ගෙවන්න ඕන අවුරුද්දෙන් පස්සේ ගෙවන්න ඕන ඒ ප්‍රමාණය තමයි අපි කියන්නේ ජංගම නොවන වගකීම් කියලා. ඒ කියන්නේ අවුරුදු එකට වඩා වැඩි කාලයක් තුල ගෙවන්න ඕන ඒවා. එතකොට ජංගම නොවන වගකීම් තියෙනවා. අපි දැන් මෙතන බැංකු ණය ගිණුමක් පිළියෙල කරනවා නම් හරි. එතකොට ආරම්භක 300ක් තියෙනවා ජංගම නොවන වගකීම් බැංකු ණය කියලා. ඊට පස්සේ ආයෙ තියෙනවා 100ක්. එහෙනම් ආරම්භක ශේෂය 400ක් තමයි බැංකු ණය ගිණුමි. බැංකු ණය ගිණුමි ආරම්භක ශේෂය 400යි. එතකොට ජංගම සහ ජංගම නොවන දෙකම ගන්න ඕනේ. එතකොට අවසාන ශේෂය බැලුවොත් එහෙම බැංකු ණය වල අපි ජංගම කොටස විදියට තියෙනවා 100යි 70යි. එතකොට 100 අවසාන ශේෂය මෙතන 400යි ඊට පස්සේ 200යි 70යි. එහෙනම් 270ක් වෙනවා ශේෂය. ඒතර මේ ගිණුම තුනනේ කරාම අපිට පුළුවන් බැංකු ණය ලබාගෙන අරගෙන තියෙනවද බැංකු ණය ගෙවලා තියෙනවද කියලා. එදෙනම් අපි කරලා තියෙන්නේ බැංකු ණය ගෙවලා තියෙනවා 130ක්. බැංකු ණය ආපසු කිරීම කියලා අපි දානවා මුදල් ප්‍රකාශයට 130ක්. ඊළඟට තියෙන්නේ අපිට ගෙවූ ලාභාංශ තියෙනවද බලන්න. අපි දැන් බලමු ශේෂපත්‍රයට ගිහිල්ලා ආදායම් ප්‍රකාශයට ගියාම ආදායම් ප්‍රකාශයේ තියෙනවා ලාභාංශ විදියට අඩු කරලා 110ක්. ඒ වගේම ලාභාංශ ශේෂපත්‍රයේ තියෙනවා ගෙවිය යුතු ලාභාංශ කියලා 170යි 110යි. එහෙනම් අපි ලාභාංශ ගිණුමකුත් හදනවා. ආරම්භක ශේෂයේ 170යි අවසාන ශේෂයේ 110යි. දාලා ඊට පස්සේ ලාභ ගිණුමට අපි හර කරලා තියෙනවා ලාභාංශ කියලා. අපි ආදායම් ප්‍රකාශය බැලුවොත් $110ක්. එහෙනම් අපි 110ක් බැර කරාම මුදලින් ගෙවලා තියෙන ලාභාංශ විදියට 170යි. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. එතකොට 300ක් වෙනවා. මෙතන අපි ෂෙයා හොයාගත්තේ සමුච්චිත ෂෙයා අවසාන ශේෂය තියෙනවා 500ක් ආරම්භක ශේෂය 400යි. ඒ විදිහට තමයි අපි ෂෙයා හොයාගත්තේ 100ක් කියලා. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මුදල් හා මුදල් සමාන දැයි සිදු සුද්ධ වෙනස. එතකොට අපිට මෙහෙම ක්‍රියාකාරකම් එකයි ආයෝජන ක්‍රියාකාරකම් එකයි මූල්‍ය ක්‍රියාකාරකම් එකයි ගැලපුවාම අපිට
මුදල් සමාන දෑවල වෙනස් වී මුදල් වලට සමාන දෑ වෙනස 80ක් වෙනවා. ඊට පස්සේ කාල පරිච්ඡේදය ආරම්භයේ මුදල් වලට සමාන දෑ එකතු කරන්න ඕනේ. ඒක අපිට බලන්න වෙන්නේ අපිට දීලා තියෙන ශේෂ පත්‍රයේ අවසානයේ තියෙන ජංගම වත්කම්. මෙතන අපිට දීලා තියෙන්නේ මුදල් කියලා. එහෙනම් මුදල් ආරම්භක ශේෂය 270යි අවසාන ශේෂය 190ක් වෙන්න ඕනේ. එහෙනම් අපි ගිහිල්ලා බැලුවොත් ආරම්භක ශේෂය 270ක් දාපුවම අවසානයේ මුදල් ශේෂය 190ක් වෙනවා. ඒ විදිහට තමයි අපි ඍජු ක්‍රමයට හදන්නේ. දැන් අපි මේකම හදමු වක්‍ර ක්‍රමයට. අපි ඍජු ක්‍රමයට හැදුවට පස්සේ වක්‍ර ක්‍රමයේ හැදීම ටිකක් අපිට ලේසි වෙනවා. ඊට පස්සේ බදු පෙළ සුද්ධ ලාභය අපි හොලා තියෙනවා. අපිට දීලා තියෙනවා ගානේ 340යි බදු පෙළ ලාභය. ඊට පස්සේ අපි මේකට ගලපන්න ඕන මුදල් නොවන දේවල්. මුදල් නොවන දේවල් ඡය තියෙනවා. ඡය ගලපන්න ඕනේ. අපි ඡය එකතු කරන්න ඕන 100ක්. ඊට පස්සේ පොලී වියදම. මෙතන පොලී වියදමයි ගෙව් පොලියයි දෙකම සමානයි. නමුත් අපි පොලිය එකතු කරන්න ඕනේ. ගෙව් පොලී වියදම කියලා 190ක්. එතකොට 290ක් එනවා. මොකද පොලිය කියන එක අපිට පෙන්වන්න ඕනේ. පොලී වියදම. ඊට පස්සේ මෙතන 290ක් එකතු කරාම 630යි. ඊළඟට අපි සාමාන්‍ය කාර්ක පාක් දන වෙනස් වීම ගැලපෙනවා. තොග බලන්න ඕන අපි ශේෂ පත්‍රයේ මොකද වෙලා තියෙන්නේ. තොගය 20කින් වැඩි වෙලා එන එක අඩු කරන්න ඕනේ 20කින්. ඊට පස්සේ ණය ගැතියොත් බලන්න ඕනේ ණය ගැතිය මොකද වෙලා තියෙන්නේ 50කින් වැඩි වෙලා එකත් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ ණයමියොත් වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙනවා 110කින්. එහෙනම් වැඩි වුණොත් එකතු කරනවා අඩු වුණොත් අඩු කරන්න ඕනේ 110ක්. හරි. මම මෙතන තව පොඩි දෙයක් කියන්න ඕන ඔයාලට මේක මෙතන මම ඇතුළත් කළා නෑ. ඉදිරියට කළ වියදම් සහ උපචිත වියදම් ගැලපීම. මොකද අපි දන්නවා මුදල් ප්‍රවාහයයි ලාභය අතර වෙනසට බලපානවා උපචිත වියදම් සහ ඉදිරියට කළ වියදම්. දැන් ඒක අපි කාරක පාක් ධනේ දැන් උපචිත වියදම් කියන්නේ ජංගම වගකීම් වල කොටසක්. ඉදිරියට කළ වියදම් කියන්නේ අපේ ජංගම වත්කම් වල කොටසක්. ඒක අපිට මෙතන කාරක පාක් ධනේ වෙනස් වීම වලට ගලපන්නේ නෑ. අපිට ගලපන්නේ නැතු වෙන්න පුළුවන්. අපි ඒක මෙතන ගැලපුම් යටතේ සටහන් කරන්න ඕනේ. දැන් මෙතන ගත්තොත් එහෙම අපි ඉදිරියට කළ අපි බලමු අපිට දීලා තියෙන උදාහරණේ උපචිත වියදම් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. උපචිත වියදම් වෙලා තියෙන්නේ උපචිත වියදම් වැඩි වෙලා. උපචිත වියදම් වැඩි වෙද්දී ඒ වැඩි වෙන උපචිත වියදම අපේ වැඩි වෙන ප්‍රමාණය අපේ වියදමක් විදිහට අපි කාල පරිච්ඡේදය හඳුනා ගන්නවා. කාල පරිච්ඡේදය අපි හඳුනා ගන්නවා. එතකොට උපචිත වියදම වැඩි වීම හින්දා අපේ ලාභේ අඩු වෙලා තියෙනවා. නමුත් අපි මුදලින් ගෙවලා නැහැ. එතකොට මුදල් ප්‍රවාහය වැඩි ලාභය අඩුයි. එහෙනම් අපි ඒක ලාභයට එකතු කරන්න ඕනේ මෙතන 10ක් එකතු කරන්න ඕනේ උපචිත වියදම් කියලා. මම මේක ගැලපුම් යටතේ සටහන් කළා නැහැ. ඒ 10 එකතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඉදිරියට කළ වියදමුත් අපි බලන්න ඕනේ. දැන් මේ උදාහරණය අපිට දීලා තියෙනවා ඉදිරියට කළ වියදම 10කින් වැඩි වෙලා. එතකොට ඉදිරියට කළ වියදම වැඩි වෙනකොට අපි වැඩි වෙනවා කියන්නේ අපි මුදලින් ගෙවලා ඉදිරියට කළ වියදම. නමුත් අපි වර්ෂයේ වියදමක් විදිහට ඒක හඳුනාගන්නේ නැහැ. එහෙනම් ලාභය වැඩි නමුත් මුදල් අඩුයි. එහෙනම් අපි ලාභයෙන් අඩු කරන්න ඕනේ මෙතන ඉදිරියට කළ වියදම් කියලා 10ක් අඩු කරන්න ඕනේ. එතකොට උපචිත වියදම් කියලා අපි 10ක් එකතු කරනවා. එතකොට ඉදිරියට කළ වියදම් කියලා 10ක් අඩු කරනවා. එතකොට එතන බලපෑම බිඳුවයි. මෙතන ගැලපුම් යටතේ අපිට සටහන් කරන්න පුළුවන්. ඒක මේ උපචිත වියදම් සහ ඉදිරියට කළ වියදම් ගැලපෙන්න. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට කාරක පාක් ධනෙ වෙනස් වීම ගලපන්න පුළුවන්. මම මෙතන සටහන් කරලා නැහැ උපචිත වියදම් සහ ඉදිරියට කළ වියදම් ගැලපීම. ඒක ඔයාලා සටහන් කරගන්න.
ගැළපීම් යටතේ ඉදිරියට කළ වියදම් කියලා අපි අඩු කරනවා 10ක්. මෙතන උපචිත වියදම් කියලා අපි එකතු කරනවා 10ක්. එතකොට එතන බලපෑම 0.1යි මගේ උදාහරණයේ උත්තරයට බලපෑමක් වෙන්නේ නැත්තේ. ඊට පස්සේ අපි මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය. සමහරක් අය මෙතන කාරක පාග්ධනයේ වෙනස් වීම වලට පෙර මෙහෙයුම් ලාභේ කියලා අපි කාරක පාග්ධනයේ වෙනස් වීම වලට මේ උපචිත වියදම් සහ ඉදිරියට කළ වියදම් ගලපලක් තියෙනවා. එතකොටත් ඉතින් මෙතන බලපෑම එකමයි. නමුත් මෙතන අපි ලාභයට බලපාන එකක් හින්දා ලාභය මුදල් ප්‍රවාහය අතර වෙනස් වෙන එකකට බලපාන හින්දා මෙතන ගැළපීම් යටතේ ඇතුළත් කරොත් හොඳයි. මෙතන අපි ගන්නේ තොගයයි ණය ගැතිව ණයමේ විතරයි. නමුත් සමහරක් අය මෙතන උපචිත වියදම් වැඩිවීම කියලා ජංගම වගකීමක් උපචිත වියදම් කියලා. ඒතකොට වැඩිවීමක් නම් අපි ඒක එකතු කරනවා. එතකොට ඉදිරියට කළ වියදම් කියලා කියන්නේ අපේ ජංගම වත්කමන්නේ. එතකොට ජංගම වත්කමක් නම් ඒක වැඩි වෙනකොට අඩු කරනවා. එහෙමත් සමහරක් අය ඉදිරිපත් කරනවා. නමුත් මම කියන්නේ මෙතන ගැළපීම් යටතේ ඇතුළත් කරොත් ඒක හොඳයි කියන එක. ඊට පස්සේ මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය වාගේ. ඊට පස්සේ ගෙවූ පොලි අපි ගෙවූ ආදායම් බදු කලින් අපි ඍජුකමේ හොයාගත්ත ප්‍රමාණයමයි ඒ ටික අඩු කරනවා. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් කියන එක ඍජුකමේ වගේමයි. එතකොට මූලික ක්‍රියාකාරකමුත් ඍජුකමේ වගේමයි. ඒවැ වෙනසක් නැහැ. එතකොට වෙනස් වෙන්නේ අපි කිව්ව මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන් තමයි ඍජුකමේදී වෙනස් වෙන්නේ. අපි තවත් උදාහරණයක් බලමු. දෙවෙනි උදාහරණේ ගැමා සමාගමෙහි 2009 3.31 හා 2020 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයන් හා 2020 3.31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය පහත පරිදි වේ. ජංගම නොනවත්කම් තියෙනවා. ඉඩම්, මෝටර රථ, යන්ත්‍රෝපකරණ, ගෝ භාණ්ඩ හා සවිකිරීම. ආයෝජන තියෙනවා. ජංගම වත්කම් තියෙනවා. තොගය, ණය ගැතිව බැංකු ශේෂය, මුදල් ශේෂය වත්කම්. ඊට පස්සේ කොටස් පහක් ධනෙ තියෙනවා. අපි මෙතනින් බලන්න ඕනේ ආයෝජනවල වෙනස් වැඩිවීමක්ද ආයෝජනවල අඩුවීමක් කියලා තියෙනවා. ඊට පස්සේ අපි ගියොත් එහෙම සාමාන්‍ය කොටස් වල වෙලා තියෙන්නේ ආයෝජනවල මෙතන වැඩිවීමක් වෙලා තියෙනවා. ඒතකොට සාමාන්‍ය කොටස් වලත් වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මෙතන ආයෝජන ක්‍රියාකාරකමක් වෙලා තියෙනවා. ඒ වගේම මූලික ක්‍රියාකාරකමක් වෙලා තියෙනවා. බැංකු ණයත් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ වන්නේ කොටස් වෙනස් වෙලා තියෙනවා. ණය හිමිව බැංකු ණයේ කොටස ජංගම කොටස තියෙනවා. ලාභ බදු වෙන් කිරීම ලාභාසු උපචිත වියදම තියෙනවා. උපචිත ණය පොලිය තියෙනවා. මුළු හිමිකම් මහා වගකීම් තියෙනවා. ඊට පස්සේ අපි ආදායම් ප්‍රකාශය දීලා තියෙනවා. මෙතන තියෙනවා ආයෝජන ආදායම් මෝටර රථ විකිණීමේ ලාභයක් දීලා තියෙනවා. පරිපාලන වියදම් බෙදා හැරීමේ වියදම් ණය පොලිය දීලා තියෙනවා. ඊට පස්සේ විසර්ජනයන් දීලා තියෙනවා. පොදු සංචිතන මාරු කිරීම ලාභාංශ කිරීම රඳවාගත් ලාභය. දැන් මෙතන රඳවාගත් ලාභය 70ක් වර්ෂයේ තියෙනවා. එහෙනම් ආරම්භක රඳවාගත් ලාභයට එකතු කරාම සමාන වෙන්න ඕන. මෙතන 80යි මෙතන 70 එකතු කරාම 150ක් වෙනවා. පොදු සංචිතයේත් එහෙමයි. වර්ෂයේ පොදු සංචිත මාරු කරලා තියෙනවා 180ක්, ආරම්භයේ තියෙනවා 40ක්, අවසානයේ එතකොට 180 එකතු කරාම 220ක් වෙන්න ඕන. ඒ ටික අපි බැලුවට පස්සේ අපිට අතිරේක තොරතුරු දීලා තිනවා. පාස් සඳහන් තොරතුරුද පවතී. ඊට පරිපාලන වේදම් තුල වත්කම්හි වසරේ ෂෙවීම අන්තර්ගත වන අතර ඒවා පහත පරිදි වේ. මෝටර රථ 45000, යන්ත්‍රෝපකරණ, ගෝ භාණ්ඩ හා සවිකිරීම. වර්ෂය තුල මෝටර රථ මිලට ගෙන ඇති අතර ඒ වටිනාකම රුපියල් ලක්ෂ ක් විය. ගැනුම් වලින් 130ක් හා විකුණුම් වලින් 125ක් අත්පිට සිදු වූ වාසේ සලකන්න. 2023 31 අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහකාශය පිළියෙල කරන්න. අපි යමු මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන්. එහෙනම් අපි මුලින්ම ගන්න වෙන්නේ අත්පිට විකුණුම්. එහෙනම් අපිට කෙලින්ම කියලා තියෙනවා විකුණුම් වලින් 125ක් අත්පිට වුණා කියලා. එහෙනම් අපි මේක වලට පැහැදිලි කරන්න මම පොඩි ගැළපිලි වාගයක් Excel එකේ කරා අපි ඒක බලමු. එතකොට ඔයාලට ඒක ලේසි වෙයි.
දැන් අපිට දීලා තියෙනවා ආදායම් ප්‍රකාශයේ විකුණුම් කියලා. $5350. එතකොට ඒකෙන් 125ක් අත්පිට විකුණුම්. අපි බැලුවොත් එහෙම 5350න් 125ක් කියන්නේ 1337.50. ඒක අපි දානවා අත්පිට විකුණුම් වලින් ලද මුදල් කියලා. මුදල් ප්‍රකාශයේ 1337.50. ඊට පස්සේ ණයට විකුණුම් කියන එක එකෙන් 175ක්. ඒ ණයට විකුණුම අපිට අදාළ වෙන්නේ ණයගැතියන්ගෙන් ලද මුදල් හොයන්න. එහෙනම් අපිට පුළුවන් ණයගැතියන්ගෙන් ලද මුදල් හොයන්න. ඊළඟට අපිට දාන්න වෙන්නේ ණයගැතියන්ගෙන් ලද මුදල්. එහෙනම් අපිට අර ණයගැති පාලන කිරීමක් හදන්න පුළුවන්. නැත්නම් එහෙම ඕනෙත් නෑ, අපිට ටග් ගාලා ගන්න පුළුවන්. අපිට ආරම්භක ණයගැතියෝ කීයද කියලා බලා ගන්න ඕන ශේෂපත්‍රේ. ආරම්භක ණයගැතියෝ ඉන්නවා ශේෂපත්‍රේ 315යි අවසානයේ 280යි. එහෙනම් 315ට එකතු කරන්න ඕන ණයට විකුණුම් 4012.50යි. ඒකෙන් අඩු කරන්න ඕන ආරම්භක ශේෂය අපි කීයද කිව්වේ 315. 315ට එකතු කරන්න ඕන ආරම්භක ශේෂයට 4012.50ක්. ඒකෙන් අඩු කරන්න ඕන 280. එහෙනම් අපි ණයින් පාලන ගිණුමට යන්. ණයගැතියන්ගෙන් ලද මුදල් කියලා අපි වල තියෙන පාලන ගිණුමක් හදන්නේ 315ට එකතු කරනවා 4012.50ක් අඩු කරනවා 280ක්. එහෙනම් ණයගැතියන්ගෙන් ලද මුදල් 4047.50යි. ඊට පස්සේ අත්පිට ගැනුම්. එතකොට මෙතන කියනවා අපිට උදාහරණේ ගැනුම් වලින් 30%ක් අත්පිට. එහෙනම් අපිට බලමු ආදායම් ප්‍රකාශයේ ගැනුම්. අපිට ආදායම් ප්‍රකාශයේ ගැනුම් දීලා නැහැ. නමුත් අපිට විකුණුම් පිරිවැය දීලා තියෙනවා. එහෙනම් අපි අර කලින් ගාන හැදුවා වගේ විකුණුම් පිරිවැය යොදාගෙන ගැනුම් හොයා ගන්න ඕනේ. එහෙනම් අපි ඒක පොඩ්ඩක් බලමු. අපේ තොගේ කීයද කියලා ආරම්භක තොගය. තොගේ ආරම්භය 85යි අවසානයේ 120යි. එහෙනම් තොගේ අපි ගත්ත 85යි අවසාන තොගේ 120යි. අපේ විකුණුම් පිරිවැය 3120ක් කියලා අපිට ආදායම් ප්‍රකාශය දීලා තියෙනවා 3120යි. එතකොට 3120 මෙතෙන්ට විකුණුම් පිරිවැය විදිහට දැම්මම අපි ආපස්සට ගියාම ගැනුම් 3155යි. ඒකෙන් 130ක් තමයි අත්පිට ගැනුම්. මෙතන අපි 3155න් 130ක් අත්පිට ගැනුම් 946.5ක් වෙනවා. ඊට පස්සේ නාහිමියන්ට ගෙවූ මුදල්. ඒකත් අපිට හොයන්න වෙන්නේ නාහිමියන්ගේ ආරම්භක ශේෂයට ණයට ගැනුම් එකතු කරන්න ඕනේ. අපි ලාභ ශේෂපත්‍රය බැලුවාම නාහිමියෝ ආරම්භක ශේෂයේ ආරම්භක ශේෂය 120යි අවසාන ශේෂය 140යි. 120යි 140යි. එහෙනම් 120ට එකතු කරන්න ඕන අපි හොයාගත්ත ණයට ගැනුම් 170යි කියන්නේ විකුණුම් වලින් 170ක් අපි බැලුවා 2208.50යි. එහෙනම් අපි ණය සපියුම් කරුවන්ට ගෙවූ මුදල් අපි බලමු. ආරම්භක ශේෂය 120යි ගැනුම් 2208.50යි අවසානයේ 140යි. එහෙනම් සපියුම් කරුවන්ට නැත්තම් නාහිමියන්ට ගෙවලා තිනවා 2188.50යි. හරි. ඊට පස්සේ වියදම් ගෙවීම අපි බලන්න ඕනේ. එතකොට වියදම් ගෙවද්දී අපි දැනගන්න ඕනේ මෙතන ෂෙයා තියෙනවා. ඒවා පරිපාලන වියදම් වල ඇතුළත් වෙලා තියෙනවා. ඒවා අපි ගලපන්න ඕනේ. එතකොට අපි අපි දීලා තියෙන වියදම් මොනවද කියලා බලන්න. ආදායම් ප්‍රකාශයේ පරිපාලන වියදම් තියෙනවා 820ක්. පිටහැරීමේ වියදම් තියෙනවා 240ක්. එතකොට 820යි 240ක් තියෙනවා. 820යි 240ක් තියෙනවා. නමුත් මෙතන පරිපාලන වියදම් වල තියෙනවා ෂෙයා. අපිට අතිරේක තොරතුරු වල කියලා තියෙනවා ෂෙයා කොච්චරක් ඇතුළත් වෙනවද කියලා. අපි ඒක බලමු. අතිරේක තොරතුරු වල
ඔක්කොම ෂේ එකතු කරලා බලන්න ඕනේ 45යි 15යි 18යි. ඒ කියන්නේ 78යි. එතකොට මෙතන අපි පරිපාලන වියදම් වලින් ෂේ අඩු කරනවා 78ක්. එතකොට එනවා 742යි 240 එකතු කරන 982යි. එතකොට අපි වියදම් ගිණුමක් ගහලා අපි බලන්න ඕනේ ආරම්භක උපචිත වියදම් තියෙනවද ඉදිරියට කළ වියදම් තියෙනවද කියලා. අපි ශේෂ පත්‍රයට ගිහිල්ලා බලනවා. ඉදිරියට කළ වියදම් නැහැ. ජංගම වගකීම් යටතේ තියෙනවා. උපචිත වියදම ආරම්භයේ 5යි අවසානයේ 15යි. එහෙනම් අපිට පුළුවන් වියදම් ගිණුමක් හදලා මුදලින් ගෙවපු ප්‍රමාණය හොයාගන්න. ආරම්භයේ 5යි අවසානයේ 15යි. ඊට පස්සේ ලාභ ගිණුමට හර වෙලා තියෙන ආදායම් ප්‍රකාශයට අපි හොයාගත්ත 982ක් හර වෙනවා ෂෙයා නැතුව. එහෙනම් 982යි 987යි මෙතන 15ක් අඩු කරාම මුදලින් ගෙවලා තියෙන්නේ 972යි. එහෙනම් වියදම් ගෙවීම කියලා අපි අඩු කරනවා 972ක්. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් පහයි. ඊට පස්සේ ගෙවූ පොලි හොයන්න ඕනේ ගෙවූ ආදායම් බදු. එතකොට ගෙවූ පොලි හොයද්දී අපි දන්නවා මෙතන අපිට දීලා තියෙනවා ශේෂපත්‍රයේ උපචිත පොලිය. උපචිත ණය පොලිය ආරම්භයේ 40යි අවසානයේ 20යි. නමුත් ලාභ ගිණුමට හර වෙලා තියෙනවා ණය පොලිය විදියට 35ක්. එහෙනම් අපිට ලේසි ගිණුමක් හදා ගන්නවා නම් ණය පොලිය ගිණුම ආරම්භයේ 40යි අවසානයේ 20යි ලාභ ගිණුමට 35යි. ණය පොලිය ගිණුමක් ඇදුවොත් ආරම්භයේ 40යි උපචිත වියදම් නම් බැර. ඊට පස්සේ මෙතනත් උපචිත වියදම් හරින් බැරට යනවා 20යි ආදායම් ප්‍රකාශයට 35ක් හර වෙලා තියෙනවා. නම් මුදලින් ගෙවලා තියෙන්නේ 55යි. එහෙනම් මෙතන අපි 55ක් තමයි ගෙවූ පොලිය විදියට අඩු කරන්නේ. ඊට ගෙවූ ආදායම් බදු. ඒකත් ඒ විදිහටම තමයි කරන්නේ. මොකද අපිට ශේෂපත්‍රයේ දීලා තියෙනවා බදු වෙන් කිරීමක්. බදු ප්‍රතිපාදනයක් විදිහට දීලා තිනවා ජංගම වගකීම් යටතේ 75යි 60යි. ආරම්භයේ 60යි අවසානයේ 75යි. ලාභ ගිණුමට ආදායම් බදු විදිහට අරන් තියෙනවා 550ක්. එහෙනම් 550යි මෙතන ආරම්භයේ 60යි 75යි. එහෙනම් අපිට බදු ගිණුමක් හදුවා නම් ලේසි 60යි 75යි 550 ලාභ ගිණුමට හර වෙලා තියෙනවා. එතකොට මුදලින් ගෙවලා තියෙන ගාණ 535යි. එතකොට අපි බලුවොත් එතකොට ගෙවූ ආදායම් බදු විදියට 535ක් අඩු වෙනවා. එහෙනම් අපිට ඊළඟට හොයාගන්න පුළුවන් මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ සුද්ධ මුදල් පහය. ඊට පස්සේ අපි යන් ඒකේ ආයෝජන ක්‍රියාකාරකම් වලට. එතකොට ආයෝජන ක්‍රියාකාරකම් වලට යද්දී අපි බලන්න ඕනේ මොනවද ආයෝජන ක්‍රියාකාරකම් විදියට ගන්න පුළුවන් කියලා. මෙතන අපිට උදාහරණෙම අතිරේක තොරතුරු කියලා මෝටර රථ මිලට ගෙන තිනුන ලක්ෂයක් කියලා. එහෙනම් අපිට ඒක කෙලින්ම ගන්න පුළුවන් මෝටර රථ විකිණීමෙන් ලක්ෂයයි. මෝටර රථ විකිණීමෙන් ලක්ෂයක් ලැබිලා තියෙනවා. ඒක අපිට කෙලින්ම ගන්න පුළුවන් ඒ විදිහට. ඊට අමතරව අපි බලන්න ඕනේ මෝටර රථ විකිණීමක් වෙලා තියෙනවා. නේද? මොකද විකිණීමේ ලාභයක් අපේ ලාභ ගිණුමේ තියෙනවා. මෝටර රථ විකිණීමේ ලාභයක් 25ක් තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මෝටර රථ විකිණීමෙන් ලද මුදල්. එතකොට අපි ශේෂපත්‍රයේ බැලුවොත් එහෙම මෙතන ජංගම වත්කම් ගත්තොත් එහෙම ඉඩම් වල වටිනාකමේ වෙනසක් වෙලා තියෙනවා. නේද? පෙර වර්ෂයට 275 මේ අවුරුද්දේ 350. එහෙනම් ඉඩම් මිලදී ගැනීමක් තියෙනවා එතන 75. ඉඩම් ෂේ කරන්නේ නැහනේ. ඒ වගේම අපි ඊළඟට මෝටර රථ පිරිවැය වෙනස් වීම ගන්න ඕනේ. කොච්චරක් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ යන්ත්‍ර උපකරණ බලන්න ඕන ගෝ භාණ්ඩ හා සවිකිරීම. එතකොට මේවත් අපි බලන්න ඕනේ මිලදී යන තියෙනවද කියලා අවුරුද්දේ. අපි යන් එතකොට මම මේක ඔයාලට පැහැදිලි කරන්න හැදුවා ෂෙඩියුල් එකක් මෝටර රථවල වෙනස් වීම දේපොළ පිරියතා උපකරණ වල වෙනස් වීම පෙන්වන්න. අපි දැන් මෙතන බලුවොත් එහෙම මෙතන ඉඩම් හා ගොඩනැගිලි
350ක් තිබිලා තිනවා 275ක් වෙලා තියෙනවා. ඊට පස්සේ මෝටර රථ මෙතන ආරම්භයේ තිබිලා තියෙනවා මෝටර රථ 300ක් අවසානයේදී 250ක් වෙලා තියෙනවා. එතනදී අපිට ගන්න තියෙන්නේ මෝටර රථ මිලදී ගැනීම විදියට 100ක් විතරයි. දැන් ඔයාලට බලුවම පේනවා 300ක් 250ක් වෙලා. එහෙනම් 300ක් ආරම්භයේ තිබ්බනම් මිලදී ගත්ත 100ත් එක්ක 400ක් වෙන්න ඕනේ නේද? ඒ වුණාට එතකොට 250ක් වෙලා තියෙනවා. එහෙනම් ඉවත් කරලා තියෙනවා 150ක මෝටර රථ විකුණලා තියෙනවා පිරිවැය විතර. විකුණු මෝටර රථ වල පිරිවැය 150යි. එතන මෙතන අපිට ගන්න මිලදී ගැනීම විදියට 100 විතරයි. මේ 50 කියන්නේ පිරිවැය වෙනස් වීම. ඒක අපිට මුදලින් ලැබිච්ච විකුණන ගාණ නෙමෙයි. විකුණන ලැබිච්ච මුදල් ගාණ නෙමෙයි. යන්ත්‍ර උපකරණත් එතකොට ඒ විදිහෙන් බැලුවොත් අපිට වැඩි වෙලා තියෙනවා 110ක් දක්වා 75 ඉඳන් ගෝබාණ්ඩ හා සවිකිරීම 80 ඉඳන් 125 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම මෙතන මිලදී කියන විදිහට දේපොළ පිළිවෙත හා උපකරණ මිලදී ගැනීම විදිහට 255ක් තමයි අපිට ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දාන්න පුළුවන්. ඊට දේපොළ පිළිවෙත හා උපකරණ විකිණීමෙන් ලද මුදල් කියන එක අපි හොයන්න ඕනේ. අපි ඒකට හදන්න ඕනේ මෝටර රථ විකුණුම් ගිණුමක්. මෝටර රථ විකුණුම් ගිණුම මෝටර රථ ඉවත් කිරීමේ ගිණුමක් හදන්න ඕනේ. මොකද මෝටර රථ යන්නේ විකුණලා තියෙන. ඊට පස්සේ මෝටර රථ අපි ගිණුමක් හදන්න ඕනේ පිරිවැය සඳහා. ඊට පස්සේ මෝටර රථ ෂේවිං කිරීම ගිණුමක් හදන්න ඕනේ. ඉතින් මෝටර රථ ගිණුම ගියොත් ආරම්භක ශේෂය 300ක් මෝටර රථ තියෙනවා. අවසාන ශේෂය 250යි. මිලදී ගැනීම මුදල් පොත බැලවිලා මෝටර රථ ගිණුමට හර වෙලා තියෙනවා 100ක්. එතකොට ඉවත් කිරීමේ ගිණුමට මෝටර රථ වල පිරිවැය 150ක් යනවා. මෝටර රථ ගිණුමට මෝටර රථ ඉවත් කිරීමේ ගිණුමට 150ක් යනවා පිරිවැය විදියට. එතකොට මේ ඉවත් කරපු මෝටර රථේ අපි ෂෙයා අයින් කරන්න ඕනේ. ෂෙයා. එතකොට අපි දන්නවා මෝටර රථ විකිණීමේ ලාභයක් තියෙනවා 25ක්. මෝටර රථ විකිණීමේ ලාභයක් තියෙනවා 25ක්. ඒක අපි ලාභ ගිණුමට බැර කළා මෝටර රථ ඉවත් කිරීමේ ගිණුමට හර කරනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෝටර රථ ෂේවිං කිරීමේ ගිණුම. මෝටර රථ ෂේවිං කිරීමේ ගිණුමේ මම මෙතන ෂේවිං කිරීම හදලා තියෙනවා. ආරම්භයේ 75යි. ඒක අපිට හොයාගන්න පුළුවන් ශේෂපත්‍රයේ දීලා තියෙනවා ෂේවිං කිරීම සමුචිත ෂේ කියලා. ඒ බලාගෙන ඒ සමුචිත ෂේ වටිනාකම තමයි මම එලයන් තියෙන්නේ. එතකොට මෝටර රථ ආරම්භයේ 75යි ෂේවිං කිරීම. මෝටර රථ ආරම්භයේ 75යි අවසානයේ 70ක් වෙලා තියෙනවා. අන්න එතකොට මෝටර රථ ආරම්භක ශේෂය 75යි අවසාන ශේෂය 70යි. ඊට පස්සේ වර්ෂය තුල මෝටර රථ ෂේ කරලා තියෙනවා ආදායම් ප්‍රකාශයට හර කරලා තියෙනවා මෝටර රථ ෂේ විදියට අපිට ගානේ දීලා තියෙනවා මෝටර රථ ෂේ විදියට අතිරේක තොරතුරු වල දීලා තියෙනවා 45000ක් මෝටර රථ ෂේ කරලා තියෙනවා. එහෙනම් ඒක අපි සටහන් කරන්නේ ෂේ ගිණුම හර වෙලා ආදායම් ෂේවිං කිරීම ගිණුම බැර වෙනවා. ඒ ෂේ ගිණුමේ ශේෂය තමයි අපි ආදායම් ප්‍රකාශයට ගෙනියන්නේ. මෙතන 45යි. එහෙනම් මේ ඉවත් කරපු මෝටර රථේ විකුණපු මෝටර රථේ ෂේ වෙනවා. ඒ කියන්නේ මේ ඉවත් කරන දිනේ දක්වා ෂේ කරලා තියෙනවා. මෙතන අපි ගිණුම තුලනේ කරොත් 50ක්. එහෙනම් ඉවත් කිරීමේ ගිණුමේ ඉවත් කරපු මෝටර රථේ ෂේ මේ දක්වා කරලා තියෙන ෂේවිං කිරීම 50යි. ඒක අපි මෝටර රථ ඉවත් කිරීමේ ගිණුමට දාලා මේක තුලනේ කරාම අපිට හොයාගන්න පුළුවන් මෝටර රථ විකිණීමේ ලැබිච්ච මුදල්. එතකොට පිරිවැය 150යි අපි බැලුවා මෙතන 300ට 100ක් එකතු කරාම 400යි අවසාන ශේෂය 250යි කියන්නේ 150ක් පිරිවැය වෙන මෝටර රථයක් තමයි ඉවත් කරලා තියෙන්නේ. මේ මෝටර රථේ 50000ක් ෂේ කරලා තියෙනවා. එහෙනම් එතකොට මේ ඉවත් කරන දිනේට මේ මෝටර රථේ ධාරණගේ ලක්ෂයයි. නමුත් ඒ ලක්ෂය අපි විකුණන්නේ 25000ක ලාභයක් තියාගෙන. එහෙනම් අපිට විකුණන්නේ 1,25,000ට. එහෙනම් විකුණලා අපිට ලැබෙන මුදල් 1,25,000. එහෙනම් අපි මෙතන දානවා අපි ගියොත් එහෙම මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ
දේපල පිළියතාව කරන විකිණීමේ ලද මුදල් 1,25,000යි. ඊට පස්සේ අපි යන් තව මොනවද ආයෝජන ක්‍රියාකාරකම් වලට ගන්න පුළුවන් කියලා. අපි මේව ගත්තා යන්ත්‍රෝපක ජංගම නවත්කම් මිලදී ගැනීම ගත්තා ඉවත් කිරීම ගත්තා ආයෝජන අපිට වෙනවා ආයෝජන වැඩි වෙලා තියෙනවා 125 ඉඳන් 180 දක්වා. එහෙනම් ආයෝජන මිලදී ගැනීම කියලා අපිට පුළුවන් 55ක් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ අඩු කරන්න. සැපියන් ආය ශේෂ පත්‍රයට මොනවාරි තව මොනවාරි ආයෝජන ක්‍රියාකාරකම් තියෙනවද කියලා බලන්න. ජංගමවත්කම් තියෙනවා. සාමාන්‍ය කොටස් එක ඉන්නේ මූලික පොදු සංචිතය රඳවාගත් ලාභ බැංකු ණය ණය හිමියෝ ඒව මොනවත් ඉන්නේ ලාභාංශ උපජිත පොලිය උපජිත ණය පොලිය. ඊළඟට අපි ගියාම තියෙනවා ආයෝජන ආදායම. මෙතන ආයෝජන ආදායම කියන එක අපේ ආයෝජන ක්‍රියාකාරකමක්. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් මුදල් ප්‍රකාශයට ආයෝජන ක්‍රියාකාරකම් කියලා 40ක්. ඊට පස්සේ අපිට ඒ ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනී වූ සුද්ධ මුදල් වාය 345ක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යම් මූලික ක්‍රියාකාරකම් මොනවද තියෙන්නේ කියලා අපිට ඒක ශේෂ පත්‍රයෙන් බලා ගන්න පුළුවන්. अब බැලුවොත් එහෙම කොටස් පහක් ධනයේ 375 ඉඳන් 495 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් කොටස් නිකුත් කරලා තියෙනවා 1,20,000ක් 120ක් එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ බැංකු ණය. එතකොට අපි මෙතන කිව්වොත් එහෙම කොටස් නිකුත් කිරීමෙන් 120ක් වෙනවා. ඊට පස්සේ බැංකු ණය. එතකොට අපි බැංකු ණය ගැන හොයන්න අපි බැංකු ණය ගිණුමක් ගන්න ඕනේ. එතකොට බැංකු ණය ගිණුමක් හැදුවාම අපි එතකොට ජංගම නෝන කොටසයි ජංගම කොටසයි දෙකම ගන්න ඕනේ. එහෙනම් ආරම්භයේ ජංගම නෝන 80යි ජංගම 20යි. එහෙනම් ආරම්භයේ 100යි. අවසානයේදී ජංගම නෝන 55යි ජංගම 20යි. එහෙනම් 100යි 75යි. එහෙනම් අපි බැංකු ණය ගිණුමක් ගත්තාම 100යි 75යි තමයි අපිට එන්නේ. අපි කියොත් එහෙනම් බැංකු ණය ගිණුම 100යි 75යි. ඊට පස්සේ අපි වෙනස් වීම බලුවොත් එහෙම මෙතන 100ක් තියලා තිනවා ආරම්භයේ 75ක් වෙලා තිනවා. ඒ කියන්නේ අපි මුදලින් ගෙවලා තිනවා 25ක්. එහෙනම් බැංකු ණය ගෙවීම අපිට දාන්න පුළුවන් 25ක් විදියට. ඊට පස්සේ වර්ණීය කොටස් බැලුවොත් එහෙම වර්ණීය කොටස් 150 ඉඳන් වර්ණීය කොටස් බැලුවොත් එහෙම 300 ඉඳන් 150ට අඩු වෙලා. එහෙනම් වර්ණීය කොටස් නිදහස් කරලා තිනවා 150කින්. අපි ඒකට ගන්න පුළුවන් වර්ණීය කොටස් නිදහස් කිරීම කියලා 150යි. ඊට පස්සේ අපි හොයා ගන්න ඕනේ ගෙවූ ලාභාංශ. ගෙවූ ලාභාංශ වලින් මෙතනින් අපි බැලුවොත් එහෙම ශේෂ පත්‍රයේ අපිට දීලා තියෙනවා ලාභාංශ. ඒ කියන්නේ ගෙවිය යුතු ලාභාංශ තියෙනවා 100යි 50යි. 100යි 50යි ආරම්භයේ 100යි අවසානයේ 50යි. එතකොට ලාභ ගිණුමට ලාභාංශ අතුරු ලාභාංශ කියලා 400ක් තියෙනවා. එහෙනම් අපි ලාභාංශ ගිණුමකුත් මෙතන හදමු. සීයයි 50යි ආදායම් ප්‍රකාශයට අවිල්ලා තියෙනවා 400ක්. ආදායම් ප්‍රකාශයට 400ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට මේ ගිණුම තුලනේ කරාම අපිට මුදලින් ගෙවු ගාණ හොයන්න පුළුවන් ලාභාංශ ගෙවීම කියලා 450යි. ඊට පස්සේ අපිට හොයා ගන්න පුළුවන් මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ සුද්ධ මුදල් වහය 505ක් එනවා ඍණ. ඊටසේ මුදල් හා මුදල් සමාන දැහැයේ සිදු සුද්ධ වෙනස අපිට හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් හා මූල්‍ය ක්‍රියාකාරකම් තුනම ගත්තාම 38යි.
ඊට පස්සේ අපි කාල පරිච්ඡේදයේ ආරම්භයේ මුදල් හා මුදල් සමාන දෑ එකතු කරන්න ඕන. අපි බලන්න ඕන ශේෂ පත්‍රයේ මොනවද තියෙන්නේ කියලා මුදල් හා මුදල් සමාන දෑ වලට. බැංකු අයිරාවක් නෑ. මොකද ජංගම වගකීම් වල එහෙම පෙන්නලා නෑ බැංකු අයිරාවක්. මෙතන මුදල් ශේෂයයි අපිට බැංකු ශේෂයයි දෙකම දීලා තියෙනවා. ඒ දෙකම ගන්න ඕන මුදල් වලට සමාන දෑ කියලා. එතකොට මෙතන 60යි 42යි ආරම්භක ශේෂය. එතකොට 102ක් වෙන්න ඕන මුදල් සමාන දෑ. අවසාන ශේෂය වෙන්න ඕන 63යි 70යි කිව්වහම 140යි. එතකොට 102යි 140ක් වෙන්න ඕන. අපි ගිහිල්ලා බලමු එහෙනම්. මෙතන අපි හදලා බලුවාම 102යි එතකොට 102කට 38ක් එකතු කරාම 140ක් එනවා. අපි ඕන මේ Excel එක ගන්න මුදල් සමාන දෑ හදලා තියෙනවා. ආරම්භය 42යි 60යි 102යි අවසානයේ බැංකු 63යි මුදල් 77යි 140යි. එතකොට එහෙම හදුවාම අපිට හරියටම කාල පරිච්ඡේදයේ අවසානයේ මුදල් හා මුදල් සමාන දෑ හොයා ගන්න පුළුවන්. අපි ඊළඟට යමු වක්‍ර ක්‍රමයේ. මේකම වක්‍ර ක්‍රමයට හදන්න. එතකොට මේකෙදී අපිට බදු පිට සුද්ධ ලාභය අපිට දීලා තියෙනවා. බදු පිට සුද්ධ ලාභය දීලා තියෙනවා 1200යි. ඒකට අපි ගලපන්න ඕනේ. මෝටර රථ විකිණීමේ ලාභයක් තියෙනවා. ඒක අඩු කරන්න ඕනේ. ආයෝජන ආදායම එකතු කරලා තියෙනවා 40ක්. අපි ඒක අඩු කරන්න ඕනේ. මොකද ආයෝජන ආදායම යන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වලට. ඊට පස්සේ ෂෙයා අපි ගලපන්න ඕන. ෂෙයා තියෙනවා 78ක්. ඒක එකතු කරන්න ඕන. පොලි වියදම මෙතන පොලි වියදම කියලා අපේ ලාභ ගිණුමට හර කරලා තියෙන ගාණ එකතු කරලා මුලින් ගෙවපු ගාණ අපි හොයලා අඩු කරන්න ඕනේ. පොලි වියදම ආයෝජන ආදායම ඊට පස්සේ උපචිත වියදම් වැඩි වෙනවා. මොකද උපචිත වියදම් වල වෙනස් වීම නිසා කලින් කිව්වා වගේ ලාභයට බලපෑමක් වෙනවා. අපි බලමු උපචිත වියදම් මොකද වෙලා තියෙන්නේ. උපචිත වියදම් වැඩි වෙලා උපචිත වියදම් වැඩි වෙලා කියලා කියන්නේ ලාභයෙන් අඩු වෙලා එන ලාභයට ඒක අපි එකතු කරන්න ඕනේ. එකතු කරනවා. එතකොට අපිට ඒ ටික ගලපුවම අපිට හොයන්න පුළුවන්. ඒ ටික එනවා 58ක්. එතකොට කාරක පාග්ධනය වෙනස් වීම වලට පෙර මෙහිම ලාභය හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට කලපන්න තියෙන්නේ තොග වෙනස් වීම, ණයගැතිය වෙනස් වීම, ණය හිමිය වෙනස් වීම. අපිට ඒක ශේෂපත්යෙන් බලලා බලන්න පුළුවන් තොගේ මොකද වෙලා තියෙන්නේ කියලා. තොගේ වැඩි වෙලා තියෙනවා 35කින්. එහෙනම් අඩු කරනවා 35කින්. ණයගැතිය අඩු වෙලා තියෙනවා 35කින්. එහෙනම් එකතු කරනවා 35ක් අඩු කරනවා 35ක් එකතු කරනවා මෙතන. තොගේ වැඩි වීම කියලා 35ක් අඩු කරනවා. ණයගැතිය අඩු වීම කියලා 35ක් එකතු කරනවා. ඊට පස්සේ අපි බලමු ණය හිමියෝ මොකද වෙලා තියෙන්නේ කියලා. ණය හිමියෝ වැඩි වෙලා. ණය හිමියෝ 20කින් වැඩි වෙලා. ණය හිමියෝ 20කින් වැඩි වුණාම අපි එකතු කරනවා 20ක්. එතකොට අපි මෙහි වලින් ජනන මුදල් පහය හොයා ගන්න පුළුවන්. 1278ක් එනවා. ගෙව් ආදායම් බදු අපි ඍජුකම හොයාගත්ත ගානමයි 55යි 535යි. 55යි 535ක් වුණා අපි 590ක් අඩු කරනවා. එතකොට මෙහිම ක්‍රියාකාරකම් තුළින් ජනන වූ සුදු මුදල් පහය 688ක් වෙනවා. මේක අපි බලන්න ඕනේ ඍජුකමේ ගානට සමානද කියලා. ඍජුකමේ ගානට සමානයි 688යි. ඊළඟට අපිට තියෙන්නේ මේ ආයෝජන ක්‍රියාකාරකම් ටික දාන්න. දේපල පිළියතා මිලට ගැනීමට ගෙවු මුදල් ආයෝජන ආදායම්. දේපල පිළියතා උපකරණ විකිණීමෙන් ලද මුදල් ආයෝජන මිලදී ගැනීම දැම්මා. ඊටසේ මූලික ක්‍රියාකාරකම් යටතේ කොටස් නිකුත් කිරීම, බැංකු ණය ආපසුගේ වන්න කොටස් නිදහස් කිරීම, ගෙවු ලාභාංශ දාපුවම අපිට මූලික ක්‍රියාකාරකම් තුලින් ජනන වූ සුද්ධ මුදල් පහය හොයන්න පුළුවන්. ඊට මුදල් හා මුදල් වලට සමාන දෑයේ සිදු සුද්ධ වෙනස හොයන්න පුළුවන්. ඊට කාල පරිච්ඡේදයේ ආරම්භයේ මුදල් හා මුදල් සමාන දෑ එකතු කළා කාල පරිච්ඡේදයේ අවසානයේ මුදල් හා මුදල් සමාන දෑවල එක අපිට වටිනාකම හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ
මුදල් පහ ප්‍රකාශයෙන් කතා කරේ මේ ගිණුම් කරන ප්‍රමිතියේ සඳහන් කරලා තියෙන කාරණා සහ අපි කොහොමද ගැටලුවක දීලා තියෙන ගැටලුවක් අපි කොහොමද ඍජුකමේ සහ වක්‍රකමේ යොදා ගනිමින් මුදල් පහ ප්‍රකාශය පිළියෙල කරන්න කියන එක. ඉතින් ඔයාලට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න. ඉතින් මම මෙතන අභ්‍යාස දෙකකුත් ඔයාලට ඇතුළත් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේවා උත්සාහ කරන්න. මොනවාරි ගැටලුවක් තිබ්බොත් මට සඳහන් කරන්න. මෙම ගැටලු දෙක සම්බන්ධ විසඳුම් මම වෙනත් වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයාලට කියනවා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ මම ඉස්සරහට අප්ලෝඩ් කරන වීඩියෝස් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඔයාලට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මට සඳහන් කරන්න. අපි අලුත් නැවත වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.